ඒක සාකච්ඡා කරමු පටන් ගමු ඉස්සෙල්ලාම. හරි. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නය අහනවා කිලෝවොට් පැය මගින් මනිනු ලබන්නේ කිලෝවොට් පැය ඒකකය kWh නේ. කිලෝ k අකුර සිම්පල් W අකුර කැපිටල් H අකුර සිම්පල්. කිලෝවොට් පැය වලින් මනින්න මොනවද කියලා තමයි අහන්නේ. හරි චූටි වෙලාවක් ඉන්න. හරි. පළවෙනි එක කියනවා ශ්‍රමතාවය. ළමයි ශ්‍රමතාවයම ඉන්නේ වොට් වලින්. නේද? ශ්‍රමතාවයම ඉන්නේ වොට් වලින්. ඒ කියන්නේ වොට් කියන්නේ මොකක්ද ළමයි? මේ ශ්‍රමතාවය කියන්නේ මොකක්ද? ශ්‍රමතාවය කියන්නේ ශ්‍රමතාවය අනු තත්පර එකකදී සිදු කරන කාර්ය ප්‍රමාණයයි. ඒතර ඒක ශක්තියක් නෙමෙයිනේ. දැන් හරනේ සමහරවිට දැන් ශ්‍රමතාවය සමීකරණය ගත්තොත් තමයි ශ්‍රමතාවය දැන් මේ කාර්ය ප්‍රමාණය කියලා විතරක් ගන්නත් බෑ. ශ්‍රමතාවය කියන දරුවනේ කාර්යය නැත්නම් විශේෂයෙන් කාර්යය තව ශක්තිය බෙදීම කාර්යය තමයි ශ්‍රමතාවයේ සූත්‍රය. එතකොට ඔකට පළවෙනි එක හරියන්නේ නැහැ. දෙවෙනි එකේ තමයි රෝගිලක්කම් දෙකේ ශක්තිය. ළමයි කිලෝවොට් පැය වලින් මයින්නේ ශක්තිය තමයි. මොකද කිලෝවොට් පැය කියන්නේ දරුවනේ විද්‍යුත් ශක්තිය මනින ඒකකය. විද්‍යුත් ශක්තිය මනින ඒකකය තමයි විද්‍යුත් ශක්තිය මනින ඒකකය තමයි කිලෝවොට් පැය කියන්නේ. දැන් ඔය විදුලි දැන් ලයිට් බිලේ එන කරන්ට් බිලේ එන ළමයි අපේ යුනිට් කිය යුනිට් 80යි යුනිට් 90යි අන්නේ එක යුනිට් එකක් කියන්නේ කිලෝවොට් පැය වලින් එකක්. ඊළඟට කිලෝවොට් පැය එකක් කියන්නේ 3.6 වැඩි කිරීම 10^6 ජූල් වලට. එතකොට ජූල් වලින් මනින්නේ මොනවද ළමයි? ජූල් වලින් මනින්නේ ශක්තිය නේද? එහෙනම් ජූල් වලින් මනින්නේ ශක්තිය. එහෙනම් කිලෝවොට් පැය වලින් මොනවද මනින්නේ? ශක්තිය. තේරුණාද? එහෙනම් එකට උත්තරේ කීයද වෙන්නේ? රෝම ඉලක්කම් 2. එකට උත්තරේ එන්නේ රෝම ඉලක්කම් 2. අනිත් ඒවා පොඩ්ඩක් බලමු. අනිත් ඒවායි තියෙනවා රෝම ඉලක්කම් 3 ධාරා නෑ. ධාරාව මනින්නේ ඇම්පියර් වලින්නේ. ධාරාව මනින්නේ ඇම්පියර් වලින්. ධාරාව කියන ශක්තිය නෙමෙයිනේ. මේක අහන්නේ කිලෝවොට් පැය වලින් මනින්නේ මොනවද කියලානේ. ශක්තිය තමයි මනින්නේ. කිලෝවොට් පැය වලින් ධාරාවම ඉන්නේ නැහැ. හරි. ධාරාවම ඉන්නේ ඇම්පියර් වලින්. ඇම්පියර් කැපිටල් A අකුරනේ. ළමයි. එතකොට මේ මතක තියාගන්න ඇම්පියර් එකක් කියන්නේ තප්පරයට කූලෝම් එකක්. ඇම්පියර් එකක් කියන්නේ තප්පරයට කූලෝම් එකක්. ඊළඟට වෝල්ටීයතාව. වෝල්ටීයතාවයි වෝල්ට් වලින්නේ. ඊළඟට කාලය වලින් තප්පර වලින් ශක්තිය නෙමෙයි හරි නේද? ඔය ශක්තිය නෙමෙයි කාලය වලින් තප්පර වලින්. එහෙනම් එකට උත්තරේ වෙන්නේ කීයද? රෝම ඉලක්කම් 2.
ඉවර නම් ඔතන තියෙනවා මේ සයින් කියන්නේ thumbs up එකක් වගේ දාන්න පුළුවන්. ඉවර නම් මාක් එකක් දාන්න. හරි. ස්ටිකර් තියෙනවා. ඒකේ මාක් එකක් දාන්න ඉවරයි කියන්නේ. හරිද? ඉවරයි නම් කියන්න. හරිනේ. ඊට පස්සේ අහනවා දෙවෙනි ප්‍රශ්නේ ස්කන්ධය පිළිවෙලින් m සහ 2m වන A සහ B ද්‍රව දෙකකට එක සමාන තාප ප්‍රමාණ වෙන වෙනම සපයනු ලැබේ. කැපිටල් A ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය B ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවයෙන් හරි අඩකි. කැපිටල් A සහ කැපිටල් B ද්‍රවයන්ගේ උෂ්ණත්ව වැඩි වීම පිළිවෙලින් θ A සහ θ B වේ නම් පහත සඳහන් සම්බන්ධතා වලින් කවරක් සත්‍ය වේද? right ළමයි ඔය වගේ ගානවල මේ ෆිසික්ස් ගාන අනිවාර්ය රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. තේරුණාද? right මම මේක මකනවා. මේ ටික ලියාගත්ත ඇති කියලා මම හිතනවා. නැත්තම් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හරි පොඩි වෙලාවක් දෙන්නම්. තේරුණාද? කොහොමද දැන් මාසෙකින් පස්සේ කරන හින්දා ගොඩක් ළමයි ඉන්නේ නැති වෙයි. හරි ඒකමක් නැහැ. මම කිව්වා මට එක ළමෙක් හිට මම කොහොමද මේ වැඩේ කරනවා මාස 3ක් තියෙනවා. මාස 3ෙම කරන්න නම් පාස් පේපර් විතරයි. පාස් පේපර් සාකච්ඡාව තමයි මේ කරන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම දරුවනේ පාස් පේපර් වලින් ගන්න ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. තේරුණානේ? මොකද දරුවනේ ෆුල් පේපර් ලොකුවට කරන්න බෑ කාලෙත් එක්ක නිකන් පැය 5ක් 6ක් යනවනේ. ඒකයි. පාස් පේපර් ටික අපි කොහොම හරි පේපර් 20ක් විතර අපිට කරන්න පුළුවන්. ඔව් 20ක් විතර කරන්න පුළුවන්. 20ක් වෙනකම්. දැන් මේ 7 වෙනි එකට යන්නේ. හරිද? හරි මම මකන්න යන්නේ ස්ක්‍රීන්ෂොට් එක කරගෙන අහගන්නකො. එකට උත්තරේ එන්නේ රෝම ඉලක්කම් 1. සෝරි 2. එකට උත්තරේ එන්නේ රෝම ඉලක්කම් 2. හරි දෙවෙනි ප්‍රශ්නේ මම කියුවා දැන් රූප සටහනක් අඳිමු මකනවා. ද්‍රව දෙකක් තියෙනවා A සහ B. A සහ B. මෙයාගේ දනුවනේ ස්කන්ධය M. මෙයාගේ 2යි ස්කන්ධය. ඊළඟට මේ එකම සමාන තාපයක් තමයි සපයන්නේ. සපයන තාපය දෙන්නටම එකයි. ඊළඟට කැපිටල් A ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාවය B ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාවයෙන් හරි අඩකි. එහෙනම් B ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාවය 2යි මම ගන්නවා දරුවනේ කැපිටල් C කියලා විශිෂ්ටතාවධාරිතාවය. හරි? එහෙනම් මෙයා මොකද්ද? මෙයාගෙන් හරි අඩක්. මෙයාගේ මේ කියනවා දරුවනේ කැපිටල් A ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාවය B ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාවයෙන් හරි අඩකි. එහෙනම් මෙයාගෙන් භාගයක් නේ. ඔය තියෙන්නේ. ඊළඟට A සහ B ද්‍රවයන්ගේ උෂ්ණත්වයේ වැඩිවීම θ A සහ θ B. මෙයා උෂ්ණත්වයේ වැඩිවීම. ඒ කියන්නේ ඩෙල්ටා θ. ඩෙල්ටා θ කියන්නේ මොකක්ද දරුවනේ? උෂ්ණත්වයේ වැඩිවීම.
උෂ්ණත්වයේ වැඩිවීම. මෙයාගේ උෂ්ණත්වයේ වැඩිවීම වෙන්න දරුවනේ θ a. මෙයාගේ උෂ්ණත්වයේ වැඩිවීම වෙන්න දරුවනේ θ b. තේරුණාද? දැන් අහනවා පහත සඳහන් සම්බන්ධතා වලින් කවරක් සත්‍ය වෙනවද? ළමයි මේ දෙන්නට වෙන වෙනම දාන්න විශිෂ්ටතාවකාරීතාවය ඇසුරෙන් හොයන සමීකරණය. නම් මේකේ h සමාන මොකක් සමීකරණය? m capital C delta t නේ. ළමයි මේ දත්ත ලියා ගන්න ඕනේ. හරි? දැන් capital C කියන්නේ මොකද්ද? capital C කියන්නේ විශිෂ්ටතාවකාරීතාවය. විශිෂ්ටතාවකාරීතාවය. මම මේ සමීකරණය ගැන කියවන්නේ. මේ කොටු කරලා h කියන්නේ මොකද්ද? සපයන තාපය. සපයන තාපය. capital C m කියන්නේ මොකද්ද? ස්කන්ධය. ළමයි ඩෙල්ටා t කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනස. නැත්නම් උෂ්ණත්ව වෙනස. උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. තේරුණානේ? පොඩ ඒකක බලමු මේවයි. මම මේ සමීකරණ ගැන කිව්වේ. ඒක තමයි මේ ලියුවේ. මේ සංකේත වලින් මොනවද කියන්නේ කියලා. ළමයි විශිෂ්ට තාපදාරිතාවයේ මයින එකකය මොකක්ද? ඒ තමයි මේ තියෙන්නේ සෙල්සියස් අංශකයට ඍණ තිබ්බම ටයන්න කියවනවා. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. තව එකක් තියෙනවා K අපෝ කැපිටල් හරි නැත්නම් කිලෝ වෙනවා. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. තවත් එකක් තියෙනවා. ඒ තමයි මේකෙත් තියෙනවා. මොකද්ද මේ? සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල්. තවත් තියෙනවා මේ කෙල්විනයට ග්‍රෑමයට ජූල්. හරිද? තාපයට නම් එකම එකකයක්. තාපයට එකකය මොකද්ද? ජූල්. ස්කන්ධවල සාමාන්‍ය එකක දෙකක් ගන්නවනේ. කිලෝග්‍රෑම් හෝ ග්‍රෑම්. උෂ්ණත්ව වෙනස මොනයින්ද මයින්නේ? සෙල්සියස් වලින් නැත්නම් කෙල්වින් වලින් තමයි මයින්නේ. තේරුණාද? right. එහෙනම් අපි මේකට දාමු. දැන් h මෙයාට සපයන තාපය කීයද? ඒත් h ම තමයි. එකම තාපයක් h කියලාම ගමු. ස්කන්ධය කීයද? ස්කන්ධය m. විශිෂ්ට තාපදාරිතාවය කීයද? ඒත් c ම තමයි. උෂ්ණත්ව වෙනස කීයද? θ a. මෙයා අංක 1. තේරුණාද? ඊට මෙයාට දාන්න b වලට x සමානයි m capital C delta t. දෙන්නගේ සපේන තාපය සමානයි. මෙයත් h නම් මෙයත් h. m කීයද? 2m නේ. c කීයද? 2c නේ. උෂ්ණත්ව වෙනස θ b. ළමයි දෙවරක් දෙක කීයද? 4යි නේ. 4යි m c delta θ b. මේ අංක දෙක. ළමයි එකේ දෙකේ මොන පැත්තට සමානයි? එකේ දෙකේ වම් පැත්ත සමානයි නේ. එක සමානයි දෙක මොන පැත්තද? වම් පැත්ත. එම නිසා එක සමානයි දෙක දකුණු පැත්ත. එහෙනම් දකුණු පැත්ත සමාන කරන්නේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත සමාන කරන්නේ. m capital C θ a සමානයි 4m capital C θ b. ළමයි m දෙම් කැපෙනවා. සමාන කිරීමෙන් දෙපැත්තේ ගුණ කිරීම තියෙනකොට කැපෙනවානේ. මේ ඔක්කොම ගුණ කිරීම වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට c ට c කැපෙනවා. උත්තරේ එන්නේ θ a සමානයි 4යි θ b. පිළිතුරු අංක කීයද එන්නේ? පිළිතුරු අංක 5 එන්නේ ඕකට උත්තරේ. මේ ඔක්කොම පාස් පේපර් ගැටලු තමයි. මම කොහොමද කරන්නේ පාස් පේපර්? තේරුණාද? දෙකට උත්තරේ රෝමි ලක්කම් 5. අනේ ඉවර නම් මාක් එකක් දාන්න. පොඩි ළමයි ප්‍රමාණය ඉන්නේ ළමයි 9යි ඉන්නේ නෑ 11යි ඉන්නේ. හරි? ඒකින්ද ඉවර නම් මාක් එකක් දාන්න.
ප්‍රශ්නයක් තියෙනවා නම් පන්ති උරලා හරි කියන්න. ඕගොල්ලන්ට දෙන මම මේ ඇඩ්වයිස් එක තමයි දරුවනේ දැන් කාලේ තියෙන පේපර් කරන්න ප්‍රශ්න කරන්න. ඕගොල්ලෝ ෆස්ට් ෂයි වුණා සෙකන්ඩ් ෂයි වුණා දැන් ප්‍රශ්නම කරන්න ඕනේ. දැනුත් ළමයි තියරි පාඩම් කර හිටියොත් එන අමාරුයි එක්සෑම් එක කරන්න. තේරුණානේ? විභාගයට එන්නේ පේපර් යන්නේ. පාඩමකින් ප්‍රශ්න ටිකක් එන්නේ නැහැනේ. බලයෙන් ප්‍රශ්න එනවාද? ඊළඟට තාපයෙන් ප්‍රශ්න එනවාද? භ්‍රමණ චලිතයෙන් ප්‍රශ්න එනවාද? එහෙම එන්නේ නැහැනේ. නේද? ළමයි මේ එන්නේ ඔක්කොම නිකන් කලවමක් එන්නේ. නිකන් මික්ස් වෙච්ච නිකන් මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ තමයි නිකන්. මේ කියන්නේ අපි කිව්වොත් ෆෘට් සලාඩ් එකක් වගේ තමයි එන්නේ නේ. ඔක්කොම දේවල් මික්ස් වෙලා එන්නේ. ඒක නිසා මේ මාස තුනේ ඕගොල්ලෝ පාස් පේපර්ම ගොඩක් කරන්න ඕනේ. ඕගොල්ලෝ අනිත් විෂයන් වලත් ඒ දේම තමයි කරන්නේ. ET, BST, IT, Agri ඔය වගේ අනිත් විෂයන් වලත් කරන්න ඕන ඔය දේම තමයි. තේරුණානේ? නිකන් තියරි වලට නම් මහල් වෙලා ඉන්න එපා. තියරි පාඩම් කරන කාලයක් තිබ්බා. හරි? දැන් තාම පාඩම් කරලා ඉවර නැත්නම් මේ මාසේ හරි තියරි ටික පාඩම් කරලා ඉවර කරන්න. දැනට උගන්වපු පාඩම් ටික හරි. තේරුණානේ? ඊට පස්සේ ඒවා ප්‍රශ්න කරන්න. පුළුවන් තරම් ෆිසික්ස් පාඩම් වල, කෙමිස්ට්‍රි පාඩම් වල ෂෝට් නෝට් ගහගන්න. සමීකරණ ටික හරි ලියා ගන්න. තේරුණාද? ඔයගොල්ලෝ ෂෝට් නෝට් ගහගන්න. හරි? පාඩම කියවුවා ෂෝට් නෝට් එකක් ගහුවා. හරි? ඒ ෂෝට් නෝට් ටික වෙනම ස්ටේපල් කරලා තියාගන්න. එහෙමයි පාඩම් කරන විදිහ. තේරුණාද? දැන් බයෝලොජි පාඩම් වල ඔය තියෙන රූප සටහන් අඳින්න. හරි? ශූන්‍යාස්තික සෛලයක්, ප්‍රාණ්‍යාස්තික සෛලයක්, ඊළඟට ඉස්සෙක්ගේ කොටස් නම් කරන්න, මීමැස්සගේ කොටස් නම් කරන්න, මේ පාරෙන්න පුළුවන් ශීරපය සත්වයක් හෝ පක්ෂියෙක්ගේ කොටස් නම් කරන්න වෙන්න පුළුවන් මේ පාර. තේරුණානේ? ඒවා පොඩ්ඩක් පුරුදු වෙන්න. දැම්ම. ඊළඟ තරුණේ ඔය මේ මීමැසි පාලනය බලා ගන්න ඕගොල්ලෝ මීමැසි පාලනය සාමාන්‍යයෙන් එන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. මීමැසි පාලනය. ශාක සතුන් හා වනාන්තර පාඩමේ තමයි මේ කොටස තියෙන්නේ. හරිද ළමයි? අනේ ඉවර නම් මාර්ක් එකක් දාන්න. මොකද ඉස්සරහට යන්න බෑ කාලෙත් එක්ක. අනිත් අය හරි දෙන්නෙක් හරි 3යි. right ළමයි හරි අනිත් අය ලියන අය ඒ කියන්නේ තාම ලියනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මම තව ටික මකනවා හරි මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න වෙලාවක් දෙන්නම්කෝ තව එකක් ළමයි ඕගොල්ලෝ දැන් ඔය ටයිම් ටේබල් කතන්දර නම් ගොඩක් අනිත් හරියට කියන්නේ කරන්න බෑනේ. ඕගොල්ලෝ පුළුවන් තරම් ඕගොල්ලෝ දැන් ගෙදර ඉන්නේ. ඕගොල්ලෝ පුළුවන් තරම් ෆ්‍රී වෙලාවල් ටික හදාගන්න. ෆ්‍රී වෙලාවල් ටික හදාගන්න. ඒක තුනට බෙදලා විෂයන් තුනම දවස ගන්න පාඩම් කරන්න ඕනේ. එක විෂයක් සතියක් දවස් 5ක් දවස් 6ක් එහෙම පාඩම් කරන්න එපා. එහෙම පාඩම් කරොත් වෙන්නේ ළමයි රිසල්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ වැඩියෙන් පාඩම් කරන විෂයට ගොඩක් ලකුණු එනවා. තේරුණානේ? දවසට අනිවාර්යෙන් විෂයන් තුනම අහුවෙන්න පාඩම් කරන්න. හැම වෙලෙම පාඩම්ම කරන්න එපා මං කිව්වේ. පාඩම් කරන්න ඊළඟ පැය වගේ පැය දෙක වගේ ඒවයි ගණන් හදන්න. තේරුණානේ? පුළුවන් තරම් ප්‍රශ්නම කරන්න පාස් පේපරම කරන්න ඕනේ. තේරුණානේ? right. එහෙනම් මම මකනවා. හරි. තුන්වෙනි ප්‍රශ්නේ වස්තුවක් මත එකිනෙකට ලම්බකව නිව්ටන් 3 සහ නිව්ටන් 4 විශාලත්වයක් ඇති බල දෙකක් රූපයේ දක්වා ඇති පරිදි ක්‍රියා කරයි. දැන් බලන්න මේ මෙහෙම තියෙන දරුවනේ මෙතන මෙහෙම වස්තුවක් තියෙනවා. හරි? ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙන මේ තමයි වස්තුව. මේ වස්තුව මත ක්‍රියාත්මක වන බල දෙකක් තියෙනවා. ඒ එක බලයක් තමයි නිව්ටන් 4.
අනිත් බලය තමයි නිව්ටන් 3. දැන් බලන්න හොඳටම පේනවා මේ දෙක අතර කෝණය දරුවනේ අංශක 90ක් නේ. අංශක 90ක් කියන්නේ. ලම්බකව කියනනේ. මේ ගාන කියනවනේ වස්තුවක් මත එකිනෙක ලම්බකව කියලා. හරි. එතකොට දැන් අහනවා මේ බල දෙක වෙනුවටම මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන්න පුළුවන් සංප්‍රයුක්ත බලය. ළමයි ඒක හොයාගන්න විදිහක් තියෙනවා. ඒ තමයි දැන් මේ බලය P කියලා ගමුකෝ. මේ බලය Q කියලා ගමුකෝ. ළමයි වස්තුවක් මත බලයන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යෙදුවොත් ඒ බල සියල්ලම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට කියනවා සංප්‍රයුක්ත බලය. ඒ සංප්‍රයුක්ත බලය වෙන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි ළමයි R වර්ගය. R වර්ගය කියන්නේ සංප්‍රයුක්ත බලය. සමානයි P වර්ගය ධන Q වර්ගය. ධන 2pq cos θ. දැන් දරුවනේ බොහෝ දුරට P කියලා ගන්න තිරසක තියෙන බල. තේරුණාද? Q කියලා ගන්න සිරසක තියෙන බල. මොකද P කියලා ගන්නේ තිරසක තියෙන බල, Q කියලා ගන්නේ සිරසක තියෙන බල. දැන් 2pq වැඩි කරලා මෙන්න මෙතන කෝණේ තියෙනවානේ මේ කෝණය කරනවා θ. අර බල දෙක අතර කෝණයනේ θ. එයාට මොනවා වේද? ඒ θ වල cos භාගය තමයි ගන්න. මේක තමයි සූත්‍රය. හරි. අපිට මේකේ සංප්‍රයුක්ත බලය හොයන්න පුළුවන්. එහෙනම් R වල වර්ගයට හොයන්න ඕනේ. R වර්ගය සමානයි P වර්ගය කීයද? 4 වර්ගය. Q වර්ගය කීයද? Q කියන්නේ 3 වර්ගය. ධන 2යි P 4යි Q 3යි. cos කීයද? cos අංශක 90 නේ θ වලගේ. cos 90යි. එතන ඔක්කොම ගුණ කිරීමනේ. මේක වෙනම කොට වරහණක් දාන්න. එහෙනම් 4 වර්ගය 16යි. 3 වර්ගය 9යි. දැන් දෙවරක් 4ක් 8වරක් 3 24යි. cos 90 කීයද ළමයි? cos 90. cos 90 බිඳුවයි. එහෙනම් මෙතන සෙට් එකම බිඳුවයිනේ. එතන මෙතන ඉතුරු වෙන්නේ කවුද? 16 දර 9. 16 දර 9 කීයද? 25යි. වර්ගය අනිත් පැත්තට ගියාම වර්ගමූල 25යි. වර්ගමූල 25 කියන උත්තරේ කීයද නිව්ටන්? 5යි. එහෙනම් මේ බල දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි බලය කීයද? තනි බලය නිව්ටන් 5යි. එතකොට මේ නිව්ටන් 5 එන්නේ බල දෙක අතරින්නේ. එතකොට බලන්න හොඳට ළමයි P බලය යන්නේ මෙහෙට. Q බලය යන්නේ උඩට නම් ළමයි R ඒ කියන්නේ සංයුක්ත බලය යන්නේ ඒගොල්ලෝ යන පැත්ත තමයි. මේ බල දෙකම පෙන්වන්න තමයි ඊතල දෙකක් දාන්නේ. එහෙනම් R බලගේ කීයද? නිව්ටන් 5යි. තේරුණානේ? එහෙනම් 3ට උත්තරේ කීයද? ඔය වගේ ගැළපෙන රූප සටහන කීයද? 3ට. රෝමිලක්කම් 2 නේද? රෝමිලක්කම් 2 තමයි 3 උත්තරේ. තේරුණාද?
හරි ඉවර කරන මාක් එක දාන්න. හරි. ඊළඟ ගාන මම කියවන්නම්. තමයි එක හොඳ ගානක්. හරි ද්‍රවස්ථිතිය. ඒක නියමම ගානක්. ඇත්තට මේ ගාන හොඳම ගානක්. රූපේ පෙන්වා ඇති පරිදි ස්කන්ධය කිලෝග්‍රෑම් 6ක් වන ඒකාකාර ඝන සිලින්ඩරයක් ද්‍රවයක සිරස්ව ගිලීපා වෙන්නේ එහි උසින් 3න් 1ක් පමණ ද්‍රව පෘෂ්ඨයෙන් ඉහළට පිහිටන පරිදි වේ. සිලින්ඩරය සම්පූර්ණයෙන්ම ද්‍රවයේ ගිල්වීම සඳහා අවශ්‍ය වන අවම සිරස් බලය. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගිල්වනවා කියන මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගිල්වනවා කියන්නේ මේ පරිමාව දැන් අපි කියන්නේ 3න් 3ක් වෙන්න ඕනේ. නේද? සම්පූර්ණයෙන්ම ගිල්වනවා කියන්නේ කීයද? 3න් 3ක් නේ උසින්. හරියට තත්ත්ව ටිකක් තියෙනවා පොඩ්ඩක් මාක් කරගන්න ඕනේ. ඒක තමයි ළමයි මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය ගන්නවා රෝ කියලා. ද්‍රවයේ ඝනත්වය අපි ගමු. ඔව්. රෝ කියලා ගත්තා නම් හරිනේ. ඔව්. රෝ තමයි ද්‍රවයේ ඝනත්වය. ළමයි දැන් පළවෙනි අවස්ථාවේදී 3න් 2යි ගිරලා තියෙන්නේ. එතකොට ඔය ගිලිච්ච පරිමාවට හරි ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් ළමයි එළියට යනවා. හරි? දැන් අපි හිතමුකෝ මේක කටපිරිච්ච සම්පූර්ණයෙන් කටපිරුණු වාදනයක් තියනවා කියලා. හරි මේක මකනවා. අපි හිතමු මේ තියෙන්නේ සම්පූර්ණ මේකම අදින්න හරි සම්පූර්ණයෙන්ම පිරිච්ච වාදනයක තියනවා කියලා. ඒතකොට මේ ගිල්ල තියෙන කීයද ළමයි? මේ ගිල්ල තියෙන්නේ 3න් 2ක් සම්පූර්ණ පරිමාණය. ඉතින් ළමයි 3න් 2ක් ගිල්ල තියෙන්නේ. එතකොට දැන් හිතන්නකො මේ සිලින්ඩරේ මේ ඇතුළට දාන්න කලින් සම්පූර්ණයෙන්ම අකමට්ටමන තමයි ද්‍රවය පිරලා තිබ්බේ. තේරුණාද? එතකොට මේ සිලින්ඩරේ දැම්මට පස්සේ අන්නේ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යනවනේ. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ ඒකයි. මෙතනින් මොන එළියට යනවා දරුවනේ? ගිලිච්ච පරිමාවට සමාන ද්‍රව පරිමාව. මේ යන්නේ මොකද්ද? ගිලුණු පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එළියට යනවා. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ දරුවනේ සම්පූර්ණයෙන්ම වතුර පිරිච්ච භාජනයක් ගන්නකො. ඒ භාජනයේ ඔයගොල්ලෝගේ කකුලක් හරි අතක් හරි දැම්මොත් ඒ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. ඕක තමයි ආර්කිමිඩිස් මූලධර්මය. එතකොට ඕකට උදව් කරන්න දරුවනේ මේ ද්‍රවය මගින් ඉහළට ක්‍රියාත්මක වෙන බලය. අන්නේ බලය තමයි මොකද්ද? උඩුකුරු තෙරපුම් බලය. ඒක ඒතකොට ක්‍රියාත්මක වෙනවා මේ ගිලිච්ච කොටසෙන් ඉහළට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන U. ඒක ද්‍රවයෙන් ඉහළට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ තමයි මෙයාගේ මේ සිලින්ඩරේ දීලා තියෙන ස්කන්ධය. ස්කන්ධය කීයද? ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි නේ. කිලෝග්‍රෑම් 6යි නිව්ටන් වලින් කීයද? නිව්ටන් 60. තේරුණාද? එතකොට බලා ගන්න මේක අවස්ථා දෙකක් ඒක මම මෙහෙම වෙන් කරන්නේ. අවස්ථා දෙකක් නේ. එතකොට ළමයි මේකේ අපි ඉස්සෙල්ලාම දානවා වස්තුවට. වස්තුවට දානවා මෙයාට විතර වස්තුවට. එහෙනම් බලන්න සමතුලිතව තියෙන හින්දා අපි ඉහළට බල සමාන කරනවා පහළට බල. ඉහළට තියෙන මොනවද බලය? උඩුකුරු තෙරපුම් බලය. පහළට තියෙන කවුද මේ වස්තුවේ? නිව්ටන් 60. මෙයා අංක 1. තේරුණාද? ඊළඟට අපි ගන්නවා මේක මොකද්ද? ඉවතට ගිය ද්‍රව පරිමාණය. ළමයි වස්තුවේ පරිමාවට සමාන පරිමාවක් එළියට යන්න උදව් කරේ මේ වස්තුව මත ද්‍රවයෙන් ඉහළට ක්‍රියාත්මක වෙච්ච උඩුකුරු තෙරපුම හින්දා. එහෙනම් ආර්කිමිඩිස් මූලධර්මය මොකක්ද කියන්නේ?
උඩුකුරු තෙරපුම සමානයි ඉවතට ගිය ද්‍රව පරිමාණය. ද්‍රව පරිමාණයේ බරට. ද්‍රව පරිමාණයේ බරට. එහෙනම් ඒ දිව සමානයි ද්‍රව පරිමාණයේ බර අපිට ගන්න පුළුවන් b rho g කියලා. b rho g. b කියන ධර්මනේ ඒ ගිලිච්ච පරිමාණය. rho කියන්නේ ද්‍රවයේ ඝනත්වය. b කියන්නේ ගිලුණු පරිමාණය. g කියනවා g. g කියන්නේ ගුරුත්වයේ ත්වරණය. u කියනවා උඩුකුරු තෙරපුම. ආය අහගන්න සම්පූර්ණයෙන් හිතන්නකෝ භාජනයක් තිබ්බ කියලා. ඒ භාජනයක 3න් 2ක් ගිල්ලෙව්වා සිලින්ඩර් එක. එතකොට අන්න ඒ කිවිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. ඒකට කියනවා උඩුකුරු තෙරපුම කියලා. එහෙනම් වස්තුවට මෙතන දැම්මා. ඒතර ඉහළට තියෙනවා බලය මොකද්ද? උඩුකුරු තෙරපුම් බලය. පල්ලෙහාට මොකක්ද තියෙන්නේ? වස්තුවේ බර. දැන් එළියට ගිය ද්‍රව පරිමාව ගත්තා. එතකොට අපිට කියන්න පුළුවන් ආර්කිමිඩිස් මූලධර්මය අනුව උඩුකුරු තෙරපුම කියන්නේ ඉවතට ගිය ද්‍රව පරිමාවේ බර. එහෙනම් U සමානයි V rho G. ළමයි V rho වලින් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පරිමාව වැඩි කිරීම ඝනත්වය කියලා කියන්නේ මේ ඉවතට ගිය ද්‍රව පරිමාවේ ස්කන්ධයටමයි. තේරුණානේ? එහෙනම් U දන්නේ නැහැ. V කීයද? ඉවතට ගිය ද්‍රව පරිමාව කීයද ළමයි එන්නේ? සම්පූර්ණ පරිමාවෙන් කීයද? මේ තියෙන්නේ කීයද? 3න් 2ක් නේ? 3න් 2ක්. 3න් 2යි V. ළමයි ද්‍රවයේ ඝනත්වය දන්නවද? දන්නේ නැහැ. ගුරුත්වය ත්වරණය දන්නේ නැහැ. G එහෙමම තියමු ඉතින්. අපි දන්නා දේ 10ක් කියලා අසනවා සිනෙක එහෙමම තියමු. ළමයි 1 2 මොන පැත්තට සමානද? වම් පැත්ත සමානයි නේ. නෑ 1 සමානයි 2 මොන පැත්තද? වම් පැත්ත. එම නිසා 1 සමානයි 2 දකුණු පැත්ත. මම පුළුවන් තරම් සරලව මේ කියලා දෙන්න මීට වඩා කෙටි ක්‍රම තියෙනවා. ළමයි එතකොට එකේ වම් පැත්ත වෙයි තියෙන්නේ 60 සමානයි. දෙකේ වම් පැත්ත 3න් 2යි b rho g. තේරුණාද? මම ගන්නවා මේක කැපිටල් A කියලා. ඔන්න එක කොටසක් ඉවරයි. තේරුණාද? හරි මේ ටික තේරුණා නම් පොඩි මාක් එකක් දාන්න. ඊළඟ කොටසට යන්න. අනිත් අය මොකෝ තත්ත්වේ මෙහෙම දැන් මේ පාඩම දන්නේ නැති ළමයින්ට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාඩම තාම ඉගෙන ගත්තේ නැති ළමයින්ට. ඒතකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේක ඉගෙන ගන්න ඕනේ. මේක ඉගෙන ගත්තට පස්සේ තමයි දරුවනේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? මේක ඉගෙනගෙන තියනවා නම් ඒ ළමයින්ට මේක ලේසියි. ඒක නිසා පුළුවන් තරම් මේ පාඩම කොහෙන් හරි අල්ල ගන්න ඕනේ. right. එහෙනම් ඔන්න ඕක මේ කතාව හරි. ඊළඟ දරුවනේ මොකද වෙන්නේ? බාහිරින් බලයක් යොදලා සම්පූර්ණයෙන්ම ගිල්ලවනවා. අන්න අහනවා ඒ බාහිර බලය අගය. එහෙනම් දරුවනේ සම්පූර්ණයෙන් ගිල්ලනවා. එතකොට අපිට ආය දාන්න පුළුවන් මේ උඩුකුරු දෙරපු කොහොමද ක්‍රියාත්මක වෙනවද? බර කොහොමද ක්‍රියාත්මක වෙනවද? බර. එහෙනම් අපිට ආය දාන්න පුළුවන් මේ අවස්ථාවේදී ආයේ වස්තුවට. එහෙනම් වස්තුවට ආය දානොත් දරුවනේ මොකක්ද දෙන්නේ? ඉහළට බල සමානයි පල්ලෙහාට බලනේ. ඉහළට බල සමානයි පහළට බල ගන්න. ළමයි ඉහළට බල කවුද තියෙන්නේ? u විතරයිනේ. දැන් පල්ලෙහාට බල ගත්තම 60 විතරද තියෙන්නේ? 60 විතරද තියෙන්නේ? නැහැ දරුවනේ p තියෙනවා. එහෙනම් පහළට බල තියෙනවා 60 ධන p. මෙයා මේ අවස්ථාවේ අංක 1. තේරුණාද? දැන් ඒ දරුවනේ මේ දැන් සම්පූර්ණ ගිල්ලුවට පස්සේ දරුවනේ ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට යනවනේ. එළියට යනවනේ. මේ වගේ. ඒක නැත්නම් දැන් යන්නේ මොකද්ද? මේ සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාවටම සමාන පරිමාවක් එළියට යනවනේ. එන එක ලියනවා ගිලුණු පරිමාවට සමාන ද්‍රව පරිමාව.
දැන් නම් දරුවනේ සම්පූර්ණයෙන්ම මේ සිලින්ඩරයේ පරිමාවට සමාන පරිමාවක් එළියට යනවා. මම කිව්වේ තියෙන්නේ. වාදනයක් ගත්තා සම්පූර්ණ කටමණ්ඩම නැනකන් ද්‍රවයේ පිරෙව්වම ගිලිච්ච පරිමාවට සමාන පරිමාවක් එළියට පයින්නවා. ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් දානවා ඊළඟට ඉවතට ගිය ද්‍රව පරිමාණය. ළමයි මේක ඉවතට යන්න උපකාරී වෙන්නේ මේ ද්‍රවය මගින් ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම් බලය. දැන් උඩුකුරු තෙරපුම් බලය කියන්නේ ඔයාලා බලන්න විශාල ගෝලයක් අරගෙන ද්‍රවයක් තුලට දාන්න. එයා ගිල්වන්න බලන්න. ඒ ගිල්වන්න බලනකොට ඕගොල්ලෝ දැනනවා ඔයගොල්ලෝ අතට දැනෙනවා දරුවනේ ද්‍රවය මගින් ඉහළට ක්‍රියාත්මක වෙනවා තෙරපුම් බලය. හරි? ඒ කියන්නේ ඒ ගිල්වීම නවත්වන්න. අන්නේ තෙරපුම් බලයට තමයි කියන්නේ උඩුකුරු තෙරපුම් බලය. ඒක උඩුකුරුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. තේරුණානේ? ද්‍රව පෘෂ්ඨයෙන් උඩුකුරුව තමයි ද්‍රවයේ ඇතුලේ ඉඳන් ද්‍රව පෘෂ්ඨයේ මතට උඩුකුරුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඉවතට ගිය ද්‍රව පරිමාණ දාන්න පුළුවන් ආයෙත් මොකක්ද සමීකරණය? උඩුකුරු තෙරපුම සමානයි ඉවතට ගිය ද්‍රව පරිමාණයේ බර. ඒ කියන්නේ U සමානයි B ρ G. දැන් බලමු. ළමයි දැන් U අපි තාම දන්නේ නැහැනේ. දැන් B ගත්තම මේ ඉවතට ගිය ද්‍රව පරිමාණ වෙන්නේ සම්පූර්ණව සිලින්ඩරයේ පරිමාණය. සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාණ කියන්නේ 3න් 3යි V නේ. ඉතින් 3න් 3යි කියන්නේ 3ට 3 කැපෙනවා. එහෙනම් සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාණ කීයද අපි ගන්නෙ? V කියලා. V ρ දන්නේ නැහැ. G මේ අංක දෙක. දැන් සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාණ 3න් 3යි V කියලා ලියන්න පුළුවන් මෙතන. හරි. මේ දේ මම ලියන්න 3න් 3යි. සම්පූර්ණ පරිමාණ 3ට 3 කැපෙනවනේ. එහෙනම් U සමානයි V ρ G. මේ අංක දෙක. ළමයි එකේ දෙකේ මොනවාද සමාන? වම් පැත්තනේ. එක සමානයි දෙක වම් පැත්ත. එම නිසා එක සමානයි දෙක දකුණු පැත්ත. එහෙනම් දකුණු පැත්ත සමාන කරමු නේද දකුණු පැත්ත? 60 ධන P සමානයි B ρ G. මෙයා කැපිටල් B කියලා ගන්නවා. කැපිටල් A සහ කැපිටල් B සමීකරණ දෙක අන්තිමට ගත්තා නම් හරි. ඔතනට වෙනකන් ලියා ගන්න කොටක් දාලා. මෙහෙමයි මේ පාඩම දන්නේ නැති ළමයි ඇති ඒගොල්ලෝ ටිකක් අමාරුයි. ඕගොල්ලෝ පුළුවන් තරම් ද්‍රවස්ථිති පාඩම කොහෙන් හරි අල්ලගන්න. තේරුණානේ? ඊට පස්සේ මේ ප්‍රශ්න කරන එක මහලු දෙයක් නෙමෙයි. ළමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ කැපිටල් A සහ කැපිටල් B සමීකරණ දෙක ගත්තනේ. මම ඒක පල්ලෙන් කරන්න. හරි. ඔන්න කැපිටල් A සමීකරණ. මොකද්ද? 60 සමානයි 3න් 2යි B ρ G. කැපිටල් B සමීකරණය. ඔය තියෙන්නේ 60 ධන P සමානයි V ρ G. මෙයා කැපිටල් B. පොඩ්ඩක් බලා ගන්නකො ළමයි. ඔය ලියන ගම. දැන් අපි උත්තර ගන්න බෑ කීනද? ළමයි ඒ තමයි මෙතන ඔයාලා හොඳට පේනවා නේද B ρ G. B ρ G පේනවා නේද? හරි.
එතකොට මේ B වල තියෙනවා B rho G කියන්නේ 60 ධන P කියලා. එහෙනම් කැපිටල් A වල B rho G තියෙන තැනට කැපිටල් B වල කියනනේ B rho G 60 ධන P කියලා. එහෙනම් මේක අරන් කියලා මෙතනට ආදේශ කරනවා. තේරුණාද? එහෙනම් මේක ලියන්න පුළුවන් කැපිටල් B ගෙන් කැපිටල් A ට ආදේශය. එහෙනම් ඔන්න කැපිටල් A වල 60 සමානයි ළමයි 3න් 2 ලියනවා B rho G වෙනුවට ලියනවා 60 ධන P කියලා. 60 ධන P කියලා ලියනවා. දැන් දරුවනේ ඔයගොල්ලෝ පේනවා ඇති මේක හරස් නිමිතිය දාන්න පුළුවන්. එහෙනම් 60 වැඩි කිරීම 3 සමානයි 2යි 60 ධන P. දෙකෙන් බෙදන්න. දෙකට දෙක කැපෙනවා. 60 වැඩි කිරීම 3 180යි 180 බෙදීම දෙක කීයද? 90. එහෙනම් 90 සමානයි 60 ධන P. ධන 60 අනිත් පැත්තට අරගෙන යන්න ඍණ 60ක් වෙනවා. එහෙනම් 90න් 60ක් ගියම උත්තරේ කීයද? P වලගේ නිව්ටන් 30යි. P වලගේ නිව්ටන් 30යි කියන්නේ උත්තරයන් කීයද වෙන්නේ? රෝම ඉලක්කම් 3 4ට එන්නේ. එහෙනම් 4ට උත්තරේ රෝම ඉලක්කම් 3. තේරුණානේ? මේ සුළු කිරීමක් තියෙනවා. හදාගන්න අවශ්‍යයි. අර නිකන් කියන්නේ මේ ඕක උත්තරේ ආපු අය නිකන් එක්කිනටවත් අවිල නැද්ද? හරිද රාවණි? හරි. හොඳයි. ගොඩක් සෙකන්ඩ් ශෛලාමෙට තමයි අවිල්ල තියෙන්නේ. හරිනේ? ඒවන්ටත් අවිල්ල. හොඳයි. හරි. හරි. ළමයි ඊළඟ උෂ්ණත්ව වෙනස නේද අහන්නේ? මේක අහන්නේ මොකද්ද? රථයේ චාලක මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 800ක් වන මෝටර රථයක තිරිංග පෑඩවල මුළු ස්කන්ධය 4.8 කිලෝග්‍රෑම් වන අතර ඒවා තනා ඇති ද්‍රව්‍ය විශිෂ්ටතාවධාරිතාවය 1200යි. මෝටර රථයේ 15 ms ශ්‍රේණියක වේගයකින් ගමන් කරමින් නැති විට තිරිංග යොදා නතර කරන ලදී. රථයේ චාලක ශක්ති හානිය සම්පූර්ණයෙන්ම තිරිංග පෑඩවලදී තාපය බවට පරිවර්තනය වෙනවා. චාලක ශක්තිය තිරිංග පෑඩවල තාප ශක්තිය බවට පත් වෙනවා නේ. එතකොට අහනවා තිරිංග පෑඩවල උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය. දැන් ළමයි තාප ශක්තිය වල සමීකරණය මොකද්ද? විශිෂ්ට තාප ධාරිතාවය x සමානයි ms ඩෙල්ටා t mc ඩෙල්ටා t. m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය, ඩෙල්ටා t කියන්නේ උෂ්ණත්වය, h කියන්නේ තාපය. එයා කවුරු බවට පරිවර්තනය වෙන්නේ? චාලක ශක්තිය බවට. එහෙනම් මේ තාපයේ තියෙන තැනට මෙයා ලියන්න පුළුවන් නේ. භාගයේ වතාවක් 800 වතාවක් 15 වර්ගය. දැන් මේ දාන්නේ mc ඩෙල්ටා t එක දාන්න දරුවනේ කාටද? තිරිංග පෑඩවලටනේ. එයාගේ ස්කන්ධය කීයද? 4.8යි. විශිෂ්ට තාපධාරිතාවය කීයද? 1200යි. උෂ්ණත්ව වෙනසනේ අහන්නේ. ඉතින් ඒ ටික බෙදන්න. ඔය පැත්තෙන් බෙදුවොත් අනිත් පැත්තෙන් බෙදන්න වෙනවා. නේද? ඔව්. එතකොට කීයද උත්තරේ වෙන්නේ? මේ දෙක පල්ලෙහාට යනවනේ. මෙයාට මෙයා කැපෙනවනේ. එතකොට මෙයා මේ දෙක පල්ලෙහාට යනවනේ. 800 වැඩි කිරීම 15 වර්ගය බෙදීම 2 වැඩි කිරීම 4.8 වැඩි කිරීම 1200. මෙහෙම උත්තරයක් තියෙන්නේ අංක කීයද? රෝම ඉලක්කම්. රෝම ඉලක්කම් 4නේ තියෙන්නේ. ඔය උත්තරයක්. රෝම ඉලක්කම් 4 පහට එන්නේ.
තේරුණානේ? ශක්ති පරිවර්තනය වෙනවා. මේ චාලක ශක්තිය ආපු වගේ මේ තාප ශක්තිය වල පරිවර්තනය වෙනවා. කාගේ තාප ශක්තිය? තිරිංග පෑඩවල. ඉවරයි නම් කියන්න. හරි. මම මේක මකන්නේ අපි යා 6 වෙනි ප්‍රශ්නෙට කැපිටල් AB සමානයි 8 සෙන්ටිමීටර. AC සමානයි 6 සෙන්ටිමීටර. A කෝණයේ අංශක 30ක් නම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ළමයි මේ ඔක්කොම පාස් පේපර් ගැටලු. හරි. තේරුම් ගන්න. කිසි වෙන පොත් වලින් අරන් නැහැ. පාස් පේපර් වලින්ම තමයි මේ ගත්තේ. ළමයි 6 වෙනි එක. දැන් පොඩි රූපයක් කරන ත්‍රිකෝණයක් අඳ ගන්න එපා නේද? AB 8යි AC 6යි. එහෙනම් මෙයා AC මෙයා AB. AB 8යි AC 6යි. කෝණය කීයද? ඒ කෝණය අංශක 30යි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ළමයි ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය සොයන සූත්‍රය තමයි ඔය තියෙන්නේ. ළමයි ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රයක් අපි දාන්නේ අපිට ආධාරක පාදයක් ලම්බ කුසක් දීලා නැත්තම්. එතකොට මේ සූත්‍රය ගන්නෙ කොහොමද? ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවානේ අභ්‍යන්තර. ඒ අභ්‍යන්තර කෝණ තුනේ එක කෝණයක් අනිවාර්යෙන් දීලා තියෙන්නත් ඕනේ. ඒ කෝණයේ දෙපැත්තේ පාද දෙක දීලා තියෙන්නත් ඕනේ. අන්නේ අවශ්‍යතා දෙක සම්පූර්ණ කරනවා නම් විතරයි මේ සූත්‍රය දාන්න පුළුවන්. කෝණේ තියෙන්න ඕනේ. ඒ කෝණේ හදන්න උදව් වෙච්ච පාද දෙක දෙපැත්තේ දැනගෙන ඉන්නත් ඕනේ. අන්න එතකොට ගන්න පුළුවන් සූත්‍රය වර්ගඵලය භාගීය වතාවක් මේ පාද දෙකේ ගුණිතය 8 වැඩි කිරීම 6. වතාවක් මෙන්න මේ කෝණේ මොනවාද ගන්නේ? cos අගය. cosද sinද? sin නේ sin අගය ගන්න. cos අගය නෙමෙයි. sin 30. තේරුණානේ? එහෙනම් මොකද්ද? භාගයේ වතාවක් මේ කෝණයේ දෙපැත්තේ තියෙන පාද දෙක ගුණ කරන්න ඕනේ. වතාවක් මේ කෝණයේ sin අගය තමයි ගන්න. එතන මේ සූත්‍රය දාන්න තියෙන්න ඕන කරුණු දෙකක් තමයි කෝණයක් දීලා තියෙන්නත් ඕනේ. ඒ කෝණයේ දෙපැත්තේ පාද දෙක දීලා තියෙන්නත් ඕනේ. එතකොටයි මේ සූත්‍රය දාන්න පුළුවන්. භාගය AB sin θ කියලා කියන්නේ නේ සූත්‍රෙට. 8 වරක් 9 48යි. sin θ කීයද? sin θ භාගයනේ. දෙවරක් 1යි, දෙවරක් 24යි, දෙවරක් 1යි, දෙවරක් 12යි. උත්තරේ කියෙන්නේ 12යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් 6ට උත්තරේ රෝම ඉලක්කම් 3. 6ට උත්තරේ රෝම ඉලක්කම් 3. හරි නේද? මම පස්වෙනි එක මකනවා. ළමයි මේ කාලෙන් මේ ප්‍රයෝජන ගන්න දැන්. සති 6කින් එක්සෑම් කල්පියත් එක්කනේ. මේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කොහොමත් ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ ඕනම පන්තිය. ෆිසිකල් පන්ති කරන්න බැරි වෙයි. ඒක නිසා ළමයි මේ මාස 3යි සති දෙක උපරිම ප්‍රයෝජන ගන්න. තේරුණානේ? මේ වගේ chance එකක් ආයෙ එන්නේ නැහැ. ප්‍රයෝජන ගන්න. හැමෝටම පොදු ප්‍රශ්නයක් තමයි ওই ප්‍රශ්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ඒක ගැන හිතන්න එපා. යන්නේ 7 වෙනි ප්‍රශ්නෙට. හරි. 7 වෙනි ප්‍රශ්නේ රූපේ දක්වා ඇති පරිදි කේන්ද්‍රයේ කැපිටල් O සහ අරය සෙන්ටිමීටර් 28ක් වූ වෘත්තාකාර ලෝහ තටියකින් අඳුරු කරන ලද කොටස ඉවත් කොට ඇත. ඉවත් කරන ලද ලෝහ තාඩු කොටසේ වර්ගඵලය phi ඇසුරෙන් ලියා දක්වන්න. මේ තියෙනවා එතකොට වෘත්තයක්. එතකොට මේ අයින් කරලා තියෙන දරුනේ කේන්ද්‍රක කර්ණයක්. වෘත්තකින් කොටසක්නේ. එතකොට මෙයාගේ අරය කීයද? සෙන්ටිමීටර් 28යි නේ. මේ කෝණය කීයද?
45යි. කෝණය 45යි. ළමයි අපිට මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ළමයි අපිට ඕක හොයන්න බෑ අංශක ඇසුරෙන්. මොකද හැම උත්තරයක්ම තියෙන 5 වලින්නේ. 5 වලින් තියනවා කියන්නේ රේඩියන් ඇසුරෙන් තමයි හොයන්න ඕනේ. තේරුණාද? එතකොට ළමයි සූත්‍රයක් තියෙනවා. ඒ තමයි කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය වල සූත්‍රයක් තියෙනවා රේඩියන් ඇසුරෙන්. ඒ තමයි වර්ගඵලය සමානයි භාගයයි r වර්ගයේ θ. r කියන්නේ මොකද්ද? අරය. එයා මයින්ඩ් පුළුවන් සෙන්ටිමීටර්, මීටර්, මිලිමීටර් වලින් මයින්ඩ්ත් පුළුවන්. θ මොකෙන්ද මයින්ඩ් ඕන? θ කියන්නේ මොකද්ද? θ කියන්නේ කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය. θ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. ළමයි ඒක මයින්ඩ් රේඩියන් වලින්. අංශක වලින් නෙමෙයි. තේරුණාද? රේඩියන් වලින් තමයි මයින්ඩ්. මේක තමයි සූත්‍රය. මේක තමයි දාන්න ඕනේ. දැන් අපිට කෝණය දින තියෙන අංශක වලින්නේ. ළමයි අංශක රේඩියන් කරන දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි අංශක එකක් කියන්නේ රේඩියන් කීයද? 5 බෙදීම 180ක්. මෙන්න මේක මතක තියාගෙන ඉන්නත් ඕනේ. එහෙනම් අංශක 45ක් කියන්නේ මේ සමීකරණය දෙපැත්තෙම 45න් වැඩි කරන්න. මේ සමීකරණය දෙපැත්තෙම 45න් වැඩි කරන්න. තේරුණාද? මේ පැත්තෙන් 45න් වැඩි කරන්න. මේ පැත්තෙන් 45න් වැඩි කරන්න. එක්වරක් 45 කීයද? 45යි. මෙතන 45 එකයි 45 කීයද දෙන්නේ? 4යි. එහෙනම් කීයද දෙන්නේ? රේඩියන් 5 බෙදීම 4යි. ඔන්න කෝණය හොයාගත්තා රේඩියන් වලින්. කීයද? 5 බෙදීම 4යි. එහෙනම් මේකට ආදේශ කරන්න. භාගයයි අරය කීයද? අරය 28යි නේ. 28 වර්ගය කියන්නේ 28 වැඩි කිරීම 28 නේ. වැඩි කිරීම θ කීයද? 5 බෙදීම 4යි. එහෙනම් දෙවරක් 1යි දෙවරක් 14යි නේද? ඊළඟට දෙවරක් 2යි දෙවරක් 7යි දෙවරක් 1යි දෙවරක් 14යි. එහෙනම් උත්තරේ කීයද එන්නේ? 7 වරක් 14. ඔව් 7 වරක් 14 නේ. 7 වරක් 14 කීයද එන්නේ? සුළු කරන්න. 98යි. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 98යි 5 මොකක්ද මේක කියන්නේ? වර්ග සෙන්ටිමීටර. උත්තරේ අංක කීයද? උත්තරේ අංක රෝම ඉලක්කම් 2. හරිද? තේරුණාද? මෙන්න මේක මතක තියාගන්න ඕනේ. මේ සෙට් එක. මේ තමයි අංශක රේඩියන් කරන සමීකරණය. හරි මම මකන්නේ හරි. නම් වෙන එකක් මෙතනින් හදමු. නමයත් බලමුනේ. හරි. බලාගන්න. 9 නේ 8. sorry. කාටීසියානු තලයක ඇති A 5,6යි B 7,12යි ලක්ෂ අතර කෙටිම දුර. හරි. මම කාටීසියානු මණ්ඩලයක් කරලා ලොකුවට අඳින්නේ නැහැ. මේව නිකන් මාක් කරන්න x සහ y කියලා. ඔන්න A මෙන්න B. A සහ B. කණ්ඩායම කොහොමද? A 5,6යි B 7,12යි. තමයි මම මේගොල්ලෝ මේ නම් කරනවා මෙන්න මේ විදිහට. ඒ තමයි මෙයා x1 මෙයා y1 මෙයා x2 මෙයා y2. එතකොට දරුවනේ ලක්ෂ දෙකක් දුන්නම ඒ ලක්ෂ දෙක යා කරන රේඛාවේ සමීකරණය වන සූත්‍රය තමයි මම ගන්න AB කියන AB නේ.
x කණ්ඩායම වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩායම වෙනසේ වර්ගය අන්න එයාගේ වර්ගමූලය. ඔක තමයි සූත්‍රය. මොකද්ද? x කණ්ඩායම වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩායම වෙනසේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් x1 කීයද? x1 වෙන්න දරුවනේ කීයද? 5යි නේ. ඊළඟට x2 වෙන්න කීයද? 7යි. එහෙනම් 5 අඩු කිරීම 7ේ වර්ගය. එකතු කිරීම y1 කීයද? 6යි. y2 කීයද? 12යි. එයාගේ වර්ගය. එහෙනම් ab සමානයි 5 අඩු කිරීම 7 කීයද? 5න් 7ක් ගියාම තමයි ඍණ 2යි. 6න් 12ක් ගියාම කීයද? ඍණ 6යි. ඍණ 2 වර්ගය කීයද? ධන 4යි. 6 වර්ගය ඍණ 6 36යි. එහෙනම් 36 4යි කියන උත්තරේ එන්නේ. මූල 40යි. දරුවනේ ඒකට කියලා ගන්නෙ මොකද සෙන්ටිමීටර මීටර නෙමෙයි කාටීසියානු කණ්ඩායමක තලයන් ගන්නෙ. එහෙනම් උත්තරේ කීයද? මූල 40යි රෝම ඉලක්කම් 3. 8ට උත්තරේ රෝම ඉලක්කම් 3. 8ට උත්තරේ රෝම ඉලක්කම් 3. මම කොහොමත් ආයේ හෑන්ඩ් බිලක් ගහන්නම් මේ ළමයි සමහර අය දන්නේ නැහනේ. කොහොමද දැන් අපි දිගටම කරමු පාස් පේපර්මයි කරන්නේ හරි. ඕගොල්ලෝ ඉතින් පාඩම් ටික කරන පාඩම් කරගෙන ඉන්න. මම පොඩි වෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා අගෝස්තුවේ ඉඳන් මේ මාසෙ ඉඳන් ලකුණු බලලා දෙන කතන්දරයක් හරි මම ක්‍රියාත්මක කරනවා බලමු හරි. මේ වැඩේ කරන්න. ඉවර නම් කියන්න. මේ වෙලාවේ පොඩි ලැග් එකක් තියෙනවා ලොකු ලැග් එකක් තියෙනවා මට පේනවා. ලැග් එකක් වෙන්න දරුණේ එක හේතුවක් මේ කාලය. ඉරිදානේ මේ වගේ වෙලාවක ගොඩක් අය ගෙදර ඉන්නවා. ඒ ප්‍රශ්නේ තමයි මේ ලැග් වීම සිද්ධ වෙන්නේ. හරි 9 වෙනි එකක් මම කරන්නම් 9. හරිද ළමයි 9 වෙනි එක. y සමානයි 2x ධන 3. y සමානයි 2x ධන 3. සහ 2y සමානයි mx ධන 4. යන සමීකරණ මගින් දෙනු ලබන සරල රේඛා එකිනෙක ලම්බ නම් m බලාගෙන. ළමයි රේඛා දෙකක් දැන් මම අනිත් මේ ටිකක් මකනවා. ළමයි කාටීසියානු කණ්ඩායමක තලයක රේඛා දෙකක් එකිනෙක ලම්බකව යනවා. එකිනෙක ලම්බකව යනවා නම් දරුවනේ හරි මම මෙයාට ගන්න අනුක්‍රමණය m1 කියලා මෙයාට ගන්න m2 කියලා. එහෙනම් දරුවනේ අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ 1ට සමාන වෙනවා. තේරුණාද? ඍණ 1ට සමාන වෙනවා. ඔක තමයි තියෙන්නේ. එහෙනම් අපේ සරල රේඛාව සමීකරණ ෆෝමැට් එක මොකද්ද? y සමානයි mx ධන c. m කියන්නේ ස්වායක්ත විචල්ය, y කියන්නේ පරායක්ත විචල්ය, m කියන්නේ මොකද්ද? අනුක්‍රමණය.
ඒ කියන්නේ පෑවුම c කියන්නේ අන්තක්කණ්ඩයේ y අක්ෂයේ කැපෙන ස්ථානයේ ඉඳන් මූල ලක්ෂ්‍ය කියන ලම්බක දුර. તો ළමයි මේ සමීකරණයේ මේ පළවෙනි එකේ බලන්න මම ගන්න ඔන්න මෙයාගේ අනුක්‍රමණය කීයද? මෙයාගේ අනුක්‍රමණය මම m1 කියලා ගන්නම් ඕන. අනුක්‍රමණය m1. පේනවනේ? x වලට ඉස්සරහින් තියෙන අනුක්‍රමණය m1. දැන් මෙතන අනුක්‍රමණය දරුවනේ හරියට ගන්න බෑනේ හේතුව මේ y වල ඉස්සරහින් සමූහකයේ දෙකක් ඉන්නවනේ. එහෙනම් ඔක්කොටම කලින් දෙකෙන් බෙදන්න. මෙයන් දෙකෙන් බෙදනවා මෙයන් දෙකෙන් බෙදනවා නේ. දෙකට දෙක කැපෙනවා. එහෙනම් y සමානයි m බෙදීම 2x ධන 4 බෙදීම 2 වෙන්නේ කීයද? 2යි නේ. තේරුණාද? එහෙනම් m බෙදීම 2 තමයි දැන් දරුවනේ මෙතන මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ. එයා ගන්නවා m2 කියලා. තේරුණාද? m1 කීයද? m1 2යි. එහෙනම් මේ සමීකරණයට දාන්න. m1 කීයද? 2යි නේ. m2 කීයද? m බෙදීම 2යි නේ. එහෙනම් මෙයාට මෙයා කැපුණම මේ ඍණ එක තියෙනවනේ. මෙයාට මෙයා කැපුණම m වල උත්තරේ කීයද එන්නේ? ඍණ 1යි. එහෙනම් උත්තරේ අංක ප්‍රමිලක්කම් 1යි. 9ට ප්‍රමිලක්කම් 1යි. MCQ ටික අවසానයි. ඊළඟ තියෙන දරුවෝ 2017 ආපු රචනා ගාන මැක්ස් වලින් ආපු රචනා ගාන තමයි තියෙන්නේ 2017. මං ගාව දරුවනේ ප්‍රස්තාර පොලයක් නැහැ. ඔයගොල්ලෝ ප්‍රස්තාර පොලේ ඕගොල්ලෝ අදින්න ඕනේ. තේරුණානේ? ප්‍රස්තාර පොලයක් මං ගාව නැති හින්දා බෝඩ් එකේ ඒක සාධක හරියටම කරන්න බැහැනේ. මේ බෝඩ් එකේ ප්‍රස්තාර පොලයක් විදිහට එම අදින්න බැහැනේ. ඒක නිසා ඔයගොල්ලෝ ප්‍රස්තාර පොලයක අදින්න නම් ඕනේ. හරි ඉවර නම් කියලා අපි රචනා ගානට යනවා. මම පේපරේ weight එක වැඩි කරන්න පුළුවන්. පේපරේ එන ප්‍රමාණය මම ඒ weight එක වැඩි කරා ළමයි සහභාගී වීම අනුව. ළමයි ගොඩක් එනවා නම් මම පේපරේ ආයේ weight එක වැඩි කරනවා. ඒක ඉන්ස්ට්‍රක්චර්ස් එකක් දානවා තමයි. තේරුණානේ? ඒ කියන්නේ බලමු හරි. ඕගොල්ලෝ දිගටම ඉන්න ප්‍රමාණය, ඒ කියන්නේ ඉන්න විදිහට අනුව තමයි මම පේපරේ ප්‍රශ්නතා වැඩි කරවන්නේ. මොකද කාලෙත් බලන්න එපා. සමහර ළමයි මගදී left වෙනවානේ. ඒකයි. ඉවරයි කියන්නේ අපි එහෙනම් රචනා ප්‍රශ්නට යමු. දැන් ඕගොල්ලෝ මේ සමහර පාඩම් වල රෙකෝඩින් තියෙනවා YouTube channel එකේ බලන්න. මම ඉතින් ඒක ගොඩාක් දාන්නේ නැහැ YouTube channel එකට. මේ මම හිතන්නේ 4 වෙනි එකේ ඉඳන් තමයි තියෙන්නේ. 4 වෙනි පේපරේ ඉඳන් ටික තියෙනවා YouTube එකේ. හරිනේ? හරි. හරි. අපි යන්න යන්න. මම මකනවා. හරිනේ අනිත් අය. හරිනේ? right. අපි යන රචනා ප්‍රශ්නෙට. එකම වර්ගයේ කෙසෙල් ඇවරි 75ක බර ග්‍රෑම් වලින් පහත සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය දක්වා ඇත. ළමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ පන්ති ප්‍රාන්තර වලින් සමන්විත සංඛ්‍යාත ව්‍යාප්තිය. තේරුණාද? ලැග් වෙනවනේ. පොඩි වෙලාවක් කිමුද? චූටි වෙලාවක්. හරිද?
නේ. right. ළමයි එහෙනම් මම අඳිනවා ඒ වගුව. ඔයාලට පේනවනේ. ඔයාලට වගුව දීලානේ මාන්ති සීමා ඊළඟ සංඛ්‍යාතේ අකුර සිංපලයි. හරි. පන්ති මායිම් කියන්නේ පන්ති ප්‍රාන්තවල තියෙන පන්ති සීමාවල තියෙන මාතරේ අඩු කරලා ඒක අයින් කරලා ගන්න පන්ති ප්‍රාන්තවල වලට තමයි පන්ති මායිම් කියන්නේ. ඊළඟ සමුච්චය සංඛ්‍යාතේ මේක මොකදනේ? වැඩි කරන සමුච්චය සංඛ්‍යාතය. වඩා අඩු වෙනෝ. වැඩි වෙන සමුච්චය සංඛ්‍යාතයක වැඩි වෙවි යන්නේ. එකතු වෙවි යන්නේ. උඩ ඉඳලා එකතු වෙවි යන්නේ. උඩ ඉඳලා. හරි. පන්ති සීමා බලන්න මේ ග්‍රෑම් වලින් තමයි දීලා තියෙන්නේ. 730යි 770යි. ඊළඟට 780යි 820යි. ඊළඟට 830යි 870යි. ඊළඟට 880යි 920යි. 930යි 970යි. 980යි 1020යි. දැන් මේක ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මේ ඉන්න දරුවනේ ග්‍රෑම් 730 ඉඳන් 770 දක්වා. එතකොට එතන තියෙන ඇවරි ගාන කීයද? ඇවරි 10යි. හරියටම කියන්න බෑනේ. 730ද 731ද 732ද එහෙම කියන්න බෑ. මේ පරාසය තුල ඉන්නවා 10 දෙනෙක්. හරියටම ඉලක්කම කියන්න බැහැනේ. අන්න ඒකයි අවුල. සමූහිතව. ඊළඟට මෙතන 30යි. එබැයි 830 870යි අතර 20යි. 880යි 920යි අතර 11යි. 930යි 970යි අතර 3යි. 980යි 1020යි අතර 1යි. එහෙනම් සංඛ්‍යාත තියෙන එකතු නිකන් අපි ගමු කීයද ඇවරි? ඇවරි 75යි නේ. ඇවරි 75යි. මේක කියන රෝම ඉලක්කම් එක ඉහත වගුව සම්පූර්ණ කරන්න. පන්ති ලකුණ දාලා නේ මෙතන. පන්ති ලකුණ. ළමයි පන්ති ලකුණ කියන්නේ මැදාගේ. පන්ති ප්‍රාන්තර වල මැදාගේ. දැන් තමයි සමුච්චය සංඛ්‍යා දෙක ඊළඟට. හරි. ළමයි පන්ති මායිම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ලොකු ગેප් එකක් තියෙනවා දැන් බලන්න මේ 730යි 770යි. 770න් පස්සේ පටන් ගන්නේ 780යි. ඒ කියන්නේ 10කින් පස්සේ පටන් ගන්න. 820න් පස්සේ පටන් ගන්න 830යි. 10කින් පස්සේ පටන් ගන්න. 800 ඊට පස්සේ 830 870 ඊට 880යි. 880යි 920යි 930යි. 970 පස්සේ 980යි. තේරුණාද? ඒ කියන්නේ 10ක ગેප් එකක් තියෙනවා නේ. ළමයි එතකොට මේ ગેප් එක කීයද? ગેප් එක 10යි නේ. ગેප් එක 10යි. පරතරය 10යි. දැන් ඔක සමීකරණ ලියලා මතක තියාගන්න ඕනේ නෑ පන්ති මායිම් හොයන විදිය. පරතරය කීයද? පරතරය 10යි. එයා බෙදනවා දරුවනේ දෙකෙන්. දෙකෙන් බෙදන්නේ ඉහළ සම පහළ කියලා දෙගොල්ලෝ ඉන්නවනේ. දැන් මේ මොකද්ද? මේ දරුවනේ පහළ සීමාව. මේ සෙට් එක මේ 700 පහළන්නේ ඉහළ. ඉහළ සීමාව. 720 820 870 920 970 1020 ඉහළ සීමාව. 730 780 830 880 930 980 ඒගොල්ලෝ පහළ සීමාව. දැන් ඉහළ සහ පහළ කියලා දෙකක් ඉන්න හින්දා තමයි මෙයා දෙකෙන් බෙදන්නේ. 10 දෙකෙන් බෙදුවම දරුවනේ 5යි. එහෙනම් පහළ සීමාවෙන් 5ක් අඩු කරන්න ඉහළ සීමාවට 5ක් එකතු කරන්න. 730න් 5ක් අඩු කරාම කීය දෙන්නේ? 730න් 5ක් අඩු කරාම 725යි නේ. 770ට කියන්නේ ඉහළ සීමාවට 5ක් එකතු කරන්න 775යි. 780න් 5ක් අඩු කරන්න කීය දෙන්නේ? 775යි. මෙතන 5ක් එකතු කරන්න 825යි. 830න් 5ක් අඩු කරන්න 825යි.
870 පහක් එකතු කරන්න 875යි. ඊළඟට 880 පහක් අඩු කරන්න 875යි. 920 පහක් එකතු කරන්න 925යි. 930 පහක් අඩු කරන්න 925යි. 970 පහක් එකතු කරන්න 975යි. 980 පහක් අඩු කරන්න 975යි. 1020 පහක් එකතු කරන්න 1025යි. ඕක තේරුණානේ? මෙතන තියෙන දරුවනේ 775. ඒක තේරුණානේ? පන්ති ලකුණ කියන දරුවනේ පන්ති සීමාවල දැන් මේක පන්ති මායි ඉන්නේ. පන්ති මායි ගත්තම දරුවනේ මේ ඉන්නේ ඉහළ මායි. මේ ඉන්නේ පහළ මායි. තේරුණාද? ඉහළ මායිම සහ පහළ මායිම. හරිද? ළමයි පන්ති ලකුණ කියන්නේ මේ ඉහළ සීමාව පහළ සීමාව දෙකෙන් බෙදලා එන අගය හෝ ඉහළ මායිම පහළ මායිම දෙකෙන් බෙදලා එන අගය. එහෙනම් පන්ති ලකුණ කියන්නේ මොකද්ද? පන්ති ලකුණ කියන්නේ මැද අගය. මැද අගය. ඔය කරගෙන යන m අකුර සමහරවිට m අකුර. නැත්නම් x අකුරත් ගන්න. මැද අගය ගන්න කොහොමද? පන්ති සීමා ඇසුරෙන් සහ පන්ති මායිම් ඇසුරෙන් දෙකෙන්ම ගන්න පුළුවන්. ඒතකොට පන්ති සීමා ඇසුරෙන් ගත්තොත් කොහොමද? ඉහළ සීමාව එකතු කිරීම පහළ සීමාව බෙදීම දෙක. මායිම් ඇසුරෙන් ගත්තොත් ඉහළ මායිම් එකතු කිරීම පහළ මායිම් බෙදීම දෙක. ඉහළ මායිම එකතු කිරීම පහළ මායිම බෙදීම දෙක. right එහෙනම් බලමු 730 770 එකතු කරන්න. 730යි 770 එකතු කරන්න. බෙදන්න දෙකෙන් කීය දෙන්නේ? 750යි. අන්න මැදාගේ 750යි. ළමයි පන්ති මායික සුළුත් එකතු කරන්න. 725 එකතු කිරීම 775. බෙදන්න දෙකෙන් ඒත් කීය දෙන්නේ? 750ම තමයි. තේරුණානේ? එහෙනම් මේ ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදාගෙන යන්න. කීය දෙන්නේ? 750යි 800යි 850යි 900යි 950යි 1000යිනේ. ඊළඟට සමුච්චය සංඛ්‍යාතය. මේක වඩා අඩු. ඒ කියන්නේ එකතු වෙවි යන්නේ. බලන්න මෙතන 10 නම් මෙතන 10 දානවා. හොඳට බලාගන්න. හරි. මෙතන 10 නම් මෙතන 10 දානවා. සංඛ්‍යාත තීරණයෙන් තමයි උදව්ව ගන්න. 10යි 30යි එකතු කරාම කීයද? 40යි. 40යි 20යි එකතු කරාම කීයද? 60යි. 60යි 11යි එකතු කරාම 71යි. 71යි 3යි 74යි. 74යි 1යි 75යි. ආයෙ බලාගන්න 10 නම් 10 කියනවා 10යි 30යි 40යි 40යි 20යි 60යි 60යි 11යි 71යි 71යි 3යි 74යි 74යි 1යි 75යි. එහෙනම් වගුව සම්පූර්ණ කිරීම අවසන්. ඔය ටික තේරුණා නම් සලකුණක් දාන මාක්කයක් දාන්න. හරි. හරිද ළමයි? right. ඊට පස්සේ අහනවා මෙන්න මෙහෙම කතන්දරයක්. ඉහත සම්පූර්ණ කරන ලද සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. රෝම ඉලක්කම් 2 කෙසෙල් ඇවරියක සාමාන්‍ය බර ඔය නොකිය කියන්නේ මධ්‍යන්නේ හොයන්න කියලා. මධ්‍යන්නේ හොයන්න කියන්නේ. එහෙනම් දරුවනේ තව තීරුවක් ඕන වෙනවා. ඒ තීරුව තමයි simple fx තීරුව. simple fx හරි.
simple fx නැත්නම් fm fx කියලා ගමු. මෙන්න මේ තීරුව ඕනනවා. ඒ කියන්නේ මොකද්ද? තීරු දෙක බලා ගන්න. මේ සංඛ්‍යාතයේ තීරුවයි මේ මැද පන්ති ප්‍රාන්තර වල එන මැද අගය ගුණ කරනවා. ඒ තමයි simple fx capital fx නෙමෙයි පටලවා ගන්න එපා. දෙන්න ඈත් වෙලා ඉන්නේ. එතකොට 750 වැඩි කරන්න 10 කීය දෙන්නේ? 7500යි. 800 වැඩි කරන්න 30 කීය දෙන්නේ? 24000යි. විස්ස වැඩි කරන්න 850යි. 17000යි. 11 වැඩි කරන්න 900යි. 9900යි. 3 වැඩි කරන්න 950යි. 2850යි. දරුවනේ මේ ඉන්නේ ඇවරි 75ෙම තියෙන කෙසෙල් වල ග්‍රෑම් ගණන එකතුව. තේරුණාද? එක වැඩි කරන්න 1000යි. 1000යි. දැන් ගන්න මේ fx තීරුව එකතුව. මේ fx තීරුව කියන දරුවනේ ඇවරි 75ෙම තියෙන කෙසෙල් වල බර එකතු කරන්න. fx කියන්නේ ඒකයි. මේ 730 770 අතර ගන්නා මැදාගය. එතකොට 750යි. ඒ වගේ ඇවරි 10යි. 800 ඇවරි 30යි. 850 ඇවරි 20යි. 900 ග්‍රෑම් තියෙන ඇවරි 11යි. 950 ග්‍රෑම් තියෙන ඇවරි 3යි. 1000 ග්‍රෑම් තියෙන ඇවරි 1යි. මේ ඉන්නේ සම්පූර්ණ ඇවරි 75ෙම කෙසෙල් වල බර ග්‍රෑම් වලින්. 7500 24000 17000 9900 2750 1000 62250 ග්‍රෑම් වෙනවා. එහෙනම් තමයි මධ්‍යන්නේ කියන්නේ සාමාන්‍ය බරනේ. ඔව් සාමාන්‍ය බර හරි. ඔය සාමාන්‍ය බර කියන මධ්‍යන්නේ. සිග්මා fx බෙදීම උපකල්පිත මධ්‍යන්නයක් ගන්න කියන්නේ නෑනේ. සිග්මා f fx තීරුව එකතුව බෙදනවා f තීරුව එකතුවෙන්. fx තීරුව එකතුව වෙන්නේ කීයද? 60250යි. ග්‍රෑම් නේද? f තීරුවේ ඇවරි කීයද? ඇවරි 75යි. 60250 බෙදලා 75යි. එහෙනම් එක ඇවරි එක සාමාන්‍ය බර කීයද? මධ්‍යන්නේ 830යි ග්‍රෑම්. තේරුණාද? හරිනේ? right ඊට පස්සේ අහනවා මකන්නේ හරි ඊට පස්සේ අහනවා කෙසෙල් කිලෝග්‍රෑම් එකක නිෂ්පාදන මිල රුපියල් 100ක් නම් මෙම කෙසෙල් දොගේ නිෂ්පාදන වියදම කිලෝග්‍රෑම් එක නිෂ්පාදනය කරන රුපියල් 100ක් යනවා නේද එතකොට අපි ඔක්කොම කලින් බලමු දැන් අපිට ආවනේ 830ක් ආවා ඒ තමයි එක කෙහෙල් ඇවරි එක ග්‍රෑම් ගාන තමයි 830. මේක අහන්නේ මොකද්ද? මේක අහන්නේ කෙසෙල් තොගේ. අපි එහෙනම් බලමු දැන් එක කෙසෙල් ඇවරි එක සාමාන්‍ය බර 830යි ග්‍රෑම්. මේ රෝමි ලක්කම් 3 නේද? රෝමි ලක්කම් 3 මේ රෝමි ලක්කම් 2. එතන අපි බලමු දරුවනේ ඇවරි 75ම මුළු ස්කන්ධය කීයද වෙන්නේ 830 වැඩි කරන්න කීයද 70යි 830 වැඩි කරන්න 70යි
830 වැඩි කරොත් 75න් කීය දෙන්නේ 62250යි ග්‍රෑම්. එහෙනම් ඒක කිලෝග්‍රෑම් වලින් අපිට කීයද? කිලෝග්‍රෑම් වලින් නම් ළමයි 1000න් බෙදන්න. 62250 බෙදන්න 1000න්. ඒක කීයද දෙන්නේ? 62.25 කිලෝග්‍රෑම්. නම් මේ ගානේ කියනවා මේ තොගේ වොන්න 62.25. 1 කිලෝග්‍රෑම් එකක් සඳහා නිෂ්පාදන වීම මිල කීයද? රුපියල් 100ක් නම් කෙසෙල් තොගේ කියන කිලෝග්‍රෑම් 62.25න් නිෂ්පාදන වියදම. එහෙනම් සමස්ත තොගේ නිෂ්පාදන වියදම. නිෂ්පාදන වියදම. ළමයි 1 කිලෝග්‍රෑම් එකක් කීයද? 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් 100යි නේ. එහෙනම් 62.25 වැඩි කරන්න දරුවනේ රුපියල් 100. කීයද? රුපියල් 6225ක් එනවා. මෙන්න නිෂ්පාදන වියදම මේ සම්පූර්ණ කෙසෙල් තොගේම. තේරුණාද? මාක් කරලා තේරුණා නේද? ඊළඟට අහනවා මම කියන්නේ ඒක තමයි තියරි වලත් නෑ ඊළඟ කොටස ඒක ගණනකින්ම තමයි අල්ලගන්න ඕනේ දැන් මේ කියන කොටස ඒ තමයි රෝම ඉලක්කම් 5 නෙමෙයි 4 නේ 4 මෙතනින් මම ලියන්නම් රෝම ඉලක්කම් 4 අහනවා මේ ආයෙ ලැග් වෙනවනේ ගොඩක් ලැග් වෙන පොඩි වෙලාවක් ගන්න හරිද? හරි ළමයි රෝම ඉලක්කම් 4 අහනවා අමුදත්ත කුලකයේ පරාසය තිබියගේ උපරිම සහ අවමගේ. දැන් දන්නේ පරාසය කියන්නේ මොකක්ද? පරාසය කියන්නේ ඒ අමුදත්ත කුලකයේ කියන්නේ දරුවනේ පන්ති ප්‍රාන්තර හදන්න කලින්. පන්ති ප්‍රාන්තර හදන්න කලින් අපි ගත්තොත් ඒ දත්ත බැලේ ඉහළ මගෙන් පහළ මගේ අඩු කරාම තමයි පරාසය වෙන්නේ. පරාසය කියන්නේ මොකද්ද? අපි ගත්තොත් ඉහළම අගය අඩු කිරීම පහළම අගය. දැන් මේකේ අහන්නේ මොකද්ද? මේක අහන පරාසය මොන පරාසයද? මේක අහනවා දරුවනේ පරාසයට තිබිය හැකි උපරිම සහ අවමගය. එතකොට එහෙනම් පරාසයට තිබිය හැකි උපරිම අගය. පරාසයට තිබිය හැකි උපරිම අගය. ඒක හොයන්න ඕනේ. පරාසය කියන්නේ මොකද? ඉහළම අගය අඩු කිරීම පහළම අගයනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔරගෙන මෙතන පේනවනේ. මේක නේද දරුවනේ මේ පරාසයේ තියෙන මේ කියන්නේ මේ පන්ති ප්‍රාන්තර වල තියෙන අවසාන මගය. මේකනේ උපරිමේ. මේක 1020යි. ඊළඟ කොහෙන්ද පටන් ගත්තේ? 730 න්නේ. එයානේ අවමය. එහෙනම් 1020න් 730 අඩු කරනවා. 1020න් අඩු කරනවා 730. කීයද? 1020න් 730 අඩු කරා 290. මේ තමයි පරාසයට තිබිය හැකි උපරිම අගය. ඊළඟට අහනවා පරාසයට තිබිය හැකි අවම අගය. අවම අගය. ඒ පරාසය උපරිම තියෙන තුන 290ක්. විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාව අතර පරතරය තියෙන තුන 290ක්.
ළමයි පරාසයට තියෙන පුළ අවමගිය කොහොමද හොයන්නේ? ඒත් ගන්නේ පන්ති ප්‍රාන්තර වල අවසානය සහ ආරම්භය මේ. ඒක දරුවනේ දැන් ගන්නේ බලාගන්න දැන් ගන්නේ අවසාන පන්ති ප්‍රාන්තරයේ තියෙන පහළ සීමාව. ඒ පහළ සීමාවෙන් අඩු කරනවා ඉස්සෙල්ලාම තියෙන පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව. එහෙනම් 980 වෙන් අඩු කරන්න 770. මේ තමයි පරාසයට තියෙන පුළුවන් අවමාර්ගය. කීයද වෙන්නේ? 210. තේරුණානේ? මේවා ගණන් වලින්මයි අල්ලන්න ඕනේ. හරි තේරුණා නම් මාක්කයක් දාන්නකො. ඔතන වෙනකම්. මේ ඔක්කොම මාක් කරගන්න නෙමෙයි දැක්කනේ? මේවා මාක් කරගන්න. ඊළඟ කෙනා දරුවනේ සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා. මම හිතන්නේ වැඩි බන සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් තමයි අඳින්න වෙන්නේ. ඔව් ඒක අඳින්න වෙන්නේ. ප්‍රස්තාර වල අඳින්න ඕනේ. හරි මම කොහොමද බෝඩ් එක අඳින්නම්කො පුළුවන් විදියට. හරියටම අඳින්න බෑ. මම පුළුවන් විදියට අඳින්න. හරි. මෙතනට වෙනකන් ඉවරයි නම් මට මාක්කයක් දාන්නකො. ස්ටිකර් එක. මොකද බෝඩ් එක මකන්න ඕනේ ඒකයි. ඔතනට වෙනකන් ඉවරයි නම් මාක් එකක් දාන්න. ළමයි 9 දෙනා ඉන්න අපි. මාක් එකක් දාන්න. නැත්නම් මට ප්‍රස්තාර අඳින්න හම් වෙන්නේ නැහැ ඒකයි. හරි මම විනාඩි 3ක් විතර දෙන්නම් පුතා. ඊට පස්සේ මම ආය අහන්න. හරි? නැත්නම් මට ප්‍රස්තාර අඳින්න බැහැ. දැන් ප්‍රස්තාර ඇඳලා දිලා මයි ප්‍රස්තාර වලක් අරගෙන දැන් අඳින්න පටන් ගන්න. අඳින්නේ කොහමද? අපි ගන්න දරුවනේ මෙන්න මෙහෙමයි. කණ්ඩායම. ඒකත් මම කියලා දෙන්නම්කෝ. අපි ගන්නේ පන්ති මායිම් වල ඉහළ මායිම් ටික. ඉහළ මායිම් ටිකට හරියට තමයි දරුවනේ ගන්න ඕනේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ මෙන්න මේ අගයන් ටික. තේරුණාද? එතකොට 775ට කීය දෙන්නේ 10. ඊළඟ 825ට කීය දෙන්නේ 40. නේද? ඔන්න ඔහම තමයි අදින්න ඕනේ. 775ට 10, 825ට 40, 875ට 60, 925ට 71, 971ට 74, 1025ට 75. දරුවනේ 725 මාක් කරලා තියන්න ඕනේ. එතකොට මේකේ ළමයි x අක්ෂයේ පෙන්වන්නේ මොකද්ද? පන්ති මායිම්. y අක්ෂයේ පෙන්වන්නේ මොකද්ද? සමුච්චිත සංඛ්‍යාතය කැපිටල් F. ඒව තමයි මාක් කරන්නේ. තේරුණානේ? 775 10. ඊළඟට 825 40. කොහොම මාක් කරන්නේ? හරි මට කියන්න දැන් ඉවර නැති ළමයි ටික ආයෙ මාක් කරලා දාන්න ඒක දැන් ඉවරද කියලා. ආයෙ ස්ටිකර් දාන්න එපා කලින් දාපුවා ඈ. දාපු නැතේ දාන්න ඉවරද කියලා. ගොඩාක් ලැග් වෙනවා නේද? කනෙක්ෂන් ප්‍රශ්න තියෙනවා. පොඩි වෙලාවක් බලමුකෝ ලැග් වෙනවා ඒක. දැන් හරිද බලන්න. අනිත් ළමයි හරිද? ළමයි දැන්
ඉරියපු නැති අය දැන් ඉවරද? ඒ ටික ඉවරද? මම බෝඩ් එක මකන්න ඕනේ. හරිද? එහෙනම් මම මකනවා. හරි මේ පැත්ත මකනවා. හරි. ළමයි දැන් ඒතර කණ්ඩායම් කොහොමද ලකුණු කරන්නේ? 775 10. කණ්ඩායමේ කොහොමද තියෙන්නේ? 775 10. ඊළඟට 820 40. 820 40. ඊළඟට 875 60. කණ්ඩායමේ ඊළඟට 925 71. ඊළඟට 975 74. 975 74. ඊළඟට 1025 75. දැන් ඕක දරුවනේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට අදිමු. හරි මේ තමයි පන්ති මහයි. පන්ති මහයි. මේ තමයි දරුවනේ සමුච්චිත සංඛ්‍යාත කැපිටල් එක. කැපිටල් එක කියන්නේ මෙතන දරුවනේ බිඳුව. හරිද? දැන් කීයද පටන් ගන්නෙ? 725 න්නේ නේ. එහෙනම් බිඳුවේ ඉඳලා 725 දක්වා මුකුත් ලියන්න තියෙන මෙතන නිකන් සලකුණක් දාන්න. ඒ කියන්නේ ඒ ටික ලියන්නේ නැහැ කියලා. ඒ ටික ලියන්නේ නැහැ කියලා මෙන්න මේ සලකුණ දාන්න. හරිද? එතකොට පටන් ගන්න කීයද? 725. ඊට පස්සේ 775 ඔහොම මාක් කරන්න යන්න. ප්‍රස්ථාර වලින් සමාන 775. ඊළඟ 825. ඊළඟට 925. දැන් 875. 925. 975. 1025. ඊළඟ සමුච්චය සංඛ්‍යාත කියන 75 වෙනකන් නේ මම පස්වන චක්‍රේ මාක් කරන්නේ. දැන් පස්වන චක්‍රේ නැහැ. නම් මම 10 ගන්නකො. හරි. right එහෙනම් 775 10. මෙන්න මෙතන. ඊළඟට 825 40. මෙතන. ඊළඟට 875 60.
ඊළඟට 925 71 මෙන්න මේ උඩින් වගේ. ඊළඟට 975 74 ඊට වඩා උඩින්. ඊට පස්සේ 1025 මෙන්න මෙතන නේ 75. තමයි දැන් ওই ටික යා කරන්නේ. ඊළඟට මෙතන පන්ති මායිම්මන සම්බන්ධ කරන්න 725ට යා. ඔන්න ආවා සමුච්චි සංඛ්‍යාත වක්‍රය. ඊට පස්සේ අහනවා දරුවනේ ගොඩක් ළමයි කරන්නේ නැහැ උතනින් එහාට ප්‍රස්තාරය ඇඳලා. එක්ක වෙලාව මදි වෙනවා නැත්නම් ගොඩක් වෙලාවක් ගන්න හින්දා උතනින් එහාට දේවල් ටික ළමයි ගොඩක් අය කරන්නේ නැහැ. හරි? ඒක ප්‍රස්තාරය ඇසුරෙන් දැන් අහනවා ප්‍රශ්න ටික. තේරුණාද? හරිනේ එහෙනම් මම පටන් ගන්න. අහනවා ළමයි මෙන්න මෙහෙම. ඉහත රෝමි ලක්කම් පහ කොටසේ අඳින ලද මේ තියෙන්නේ රෝමි ලක්කම් පහේ යන්ද රෝමි ලක්කම් පහ කොටසේ අඳින ලද ප්‍රස්ථාරය උපයෝගී කරගනිමින් අඩුම බර සහිත කෙසෙල් ඇවරි 120හි උපරිම බරත් වැඩිම බර සහිත කෙසෙල් ඇවරි 120 අවම බරත් සොයන්න. දැන් මොකද ඉස්සෙල්ලාම කියන්නේ? ඔය ගානේ දෙන්නෙක් අහනවානේ. අන්න 6 වෙනි එක. ඉස්සෙල්ලාම අහනවා දරුවනේ මොකද්ද? අවම බර සහිත කෙසෙල් ඇවරි 120 උපරිම බර. අවම බර සහිත කෙසෙල් ඇවරි හරි ඇවරි 75 තියෙන්නේ. සහිත කෙසෙල් ඇවරි 120 මොකක්ද අහන්නේ? උපරිම බර. කවුරු ඇසුරෙන්ද? ප්‍රස්ථාරය ඇසුරෙන්. දැන් අපිට தත්ත්වයක් තියෙනවා. ඒ තමයි දරුවනේ කෙසෙල් ඇවරි 120. කෙසෙල් ඇවරි 120 කියන්නේ දරුවනේ කෙසෙල් ඇවරි කීයක් තියෙන්නේ? කෙසෙල් ඇවරි 75යිනේ තියෙන්නේ. ඒ 75න් 120ක්. 120ක් ගත්තම කීය දෙන්නේ? බිංදුව කැපුණම දෙවරක් 1යි දෙවරක් 5යි 75 බෙදන්න 5න් කීය දෙන්නේ? 15යිනේ. එහෙනම් දරුවනේ 15 ඒ කියන්නේ ඇවරි 15. ඇවරි 15 තමයි ඔය තියෙන්නේ. ඇවරි. ඉතින් ඇවරි 15 කොහොමද හොයාගන්නේ? ප්‍රස්ථාරයේ මේ තියෙන ඇවරි 75 වෙනකන් නේද? ඇවරි 15 මේ මැද නේද? මෙතන ඉඳන් ගහන්න ඕන රේඛාව. මෙතන ඉඳන්. ප්‍රතිපලයෙන් අඳින්නම්කෝ. ඔන්න 15 ඉඳන් ගහම රේඛාව ප්‍රස්ථාරයට. 15 ඉඳන්. එතන ඉඳන් ගහන්න පල්ලෙහාට. ඔන්න මෙතන හම්බෙන තැන තමයි දරුවනේ ඒ අගය. ඔය අගය එන්නේ කීයද හරියටම ප්‍රස්ථාරය යන්නම? ඔය අගය එන්නේ 775ට වඩා වැඩිනේ. 785යි. මොනවාද ඒකකය? ග්‍රෑම්. හරියට මෙන්න ඕනේ 785ක්. තේරුණානේ? ඕක පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. 10කින් විතර. 10කින් අඩු වෙන්නත් පුළුවන්, 10කින් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි හරියම අගෙන්න ඕනේ 785යි ප්‍රස්ථාරය යන්නම. ඊට පස්සේ මොකක්ද අහන්නේ? ඒකම මොකද අහන්නේ? වැඩිම බර සහිත කෙසෙල් ඇවරි 120 අවම බර. එහෙනම් මේක අහනවා මොකක්ද අහන්නේ? වැඩිම බර සහිත කෙසෙල් ඇවරි 120
අවම බර. ඉතින් ළමයි වැඩිම බර සහිත කෙසෙල් ලෙවල් 120 කියන්නේ ඔය නොකිය කියන්නේ දරුවනේ. නොකිය කියන්නේ වැඩිම බර සහිත කෙසෙල් ලෙවල් 120 කියලා නොකිය කියන්නේ සම්පූර්ණ කෙසෙල් ලෙවල් 75ක් තියෙනවනේ. ඒ 75න් උඩ ඉඳන් ගත්තී මුල් 20. උඩ ඉඳන් ගත්තී මුල් 120. ඒ කියන්නේ 75 ඉඳන් ගත්තී මුල් 120 තමයි වැඩිම බර සහිත කෙසෙල් ලෙවල් 120 වෙන්නේ. ඒක හොයන්න කොහොමද? ඒක හොයන්න අපිට ලේසි දරුවනේ එක්ක කෙලින්ම ගන්න පුළුවන්. මේ හැමරි සෙට් එකෙන්ම 75න්ම මුල් 20නේ. එතකොට කීයද? මුල ඉඳන් ගත්තොත් කෙලින්ම ගත්තොත් 180. 180 කෙලින්මනේ. එතකොට 180 කියන දරුවනේ අර මුල් 20 පටන් ගන්න තර නේද? නේද? මේක යහන්නේ අවබර නේද? එහෙනම් අවබර කියන්නේ මෙන්න මේ 80 නේද? ඒ මුල් 20 කියන්නේ 100න් 20 කරු කරාම 80යිනේ. අන්නේ 80 පටන් ගන්න තැන තමයි දරුවනේ මේ ඇවරි වල මේ මුල් 120 අවම බර එන්නේ. තේරුණාද? ඒ 80නේ 100න් 20 ගියම 80යි. 100න් 20 ගියම 180යි. එහෙනම් සම්පූර්ණ කෙසෙල් ලැබෙන 75න් 180ක් කියන්නේ මේ 80 වෙනි එකනා තමයි අර වැඩිම බර සහිත කෙසෙල් ලැබෙන 120 අඩුම අගය. තේරුණාද? එහෙනම් මේක සුළු කරාම කීයද එන්නේ? මේක සුළු කරාම එන්න දරුවනේ 60යි. 60 වෙනි අවරිය තමයි දරුවනේ 60 වෙනි අවරිය තමයි මොකද්ද? උපරිම නැත්නම් වැඩිම බර සහිත කෙසෙල් ලැබෙන 120 අවම බර එන අවරිය තමයි 60 වෙනි අවරිය. 60. පුරේ 60 වෙනි අවරිය ගන්න කොහෙද මෙතනින්? මේ තියෙන්නේ 60. 60 ඉඳන් ගන්න. ඒක පල්ලෙහාට ගන්න. කෙලින්ම උත්තර එනවා කීයද? ඒ බර කීයද වෙන්නේ? 873යි ග්‍රෑම්. තමයි ඔය ටික තේරුම්ද කියන්න. හරිනේ. ලියා ගන්නකො. ඊට පස්සේ B කොටස තියෙන්නේ. අර මට මේ ටික වකන්න වෙනවා ඒකෙන්ද ලියා ගන්නකො. ඉවර නම් මාක් එකක් දාන්න. ඉවර නම් කියන්න. ඊට පස්සේ අහනවා P කොටසේ ප්‍රෝමිලකම් එක ප්‍රවාහණයේදී කෙසෙල් තොගේ මුළු බරෙන් 120ක් හානි වූවේ නම් මුළු බරෙන් අපි මුළු ස්කන්ධයෙන් කියලා ගමු මුළු ස්කන්ධයෙන්. එතකොට මුළු ස්කන්ධය කීයද ආවේ? 62.25 කිලෝග්‍රෑම් නේද? අන්නේ 62.25 කිලෝග්‍රෑම් වලින් 120ක් හානි වුණා. 120ක් හානි වුණා කියන්නේ අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒකෙන් 180යි නේද? හරිද ළමයි?
ලැබෙනවා ඒකයි. හරිද? පොඩ්ඩක් ලැබෙන එක අඩු වෙලා ගමු චූටි වෙලා. හරිද? තාම ලැබ්වීම තාම තියෙනවා. හරිද ළමයි? අර පොඩ්ඩක් ආයෙ මාක් එකක් දාන්න. ආයෙ පොඩ්ඩක් මාක් එකක් දාන්න. කට්ටි පොඩ්ඩයි ඉන්නේ. තේරුණා නම් මාක් එකක් දාන්න. හරි 2යි 3යි. ළමයි ඊට පස්සේ මොකක්ද දාන්නේ? මේ මෙතන තියෙන 187යි 750යි. 187යි 750යි මෙතන තියෙන්නේ. දැන් ප්‍රවාහණය කරන දරුවෝ ලී පෙට්ටි භාවිතය. ලී පෙට්ටි භාවිතයෙන් ප්‍රවාහණය කරනකොට සිදුවන හානිය 104ක් දක්වා අඩු කරන්න පුළුවන්. ඒක කලින් 120ක් හානි වුණානේ. ඉන්න සෙට් එකෙන් 180යිනේ ගන්න පුළුවන් උනේ පාවිච්චි කරන්න. දැන් දරුවනේ 104යි නාස්ති වෙන්නේ. එහෙනම් තියෙන තොගෙන් 196ක් පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? 196ක් පාවිච්චි කරන්න පුළුවන්. එවිට අහනවා B1 රෝමිලකම් එකෙහිදී ඔබ ලබාගත් විකුණුම් මිලකම කෙසෙල් කිලෝග්‍රෑම් එකක් අලෙවි කළේ නම් ලී පෙට්ටි භාවිතය නිසා ලබාගත හැකි ලාභ ප්‍රතිශතය. දැන් කලින් දරුවනේ කොච්චරක් නාස්ති වුණාද? 120ක් නාස්ති වුණා. ඒ කියන්නේ සම්පූර්ණ තොගෙන් ගන්න පුළුවන් වනේ 180යි. හැබැයි දැන් 104යි නාස්ති වෙන්නේ. එහෙනම් සම්පූර්ණ තොගෙන් 196ක් ගන්න පුළුවන්. එහෙනම් බලමු මේ ප්‍රමාණයනේ. එහෙනම් මොකක්ද ලියන්නේ? විකිණිය හැකි කෙසෙල් ප්‍රමාණය බර. දැන් මේ ටික මකනවා. පොඩි වෙලාවක් දෙන්න තාම ලියනවනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි මකනවා. දැන් බලමු දරුවනේ විකිණිය හැකි කෙසෙල් ප්‍රමාණය ස්කන්ධය. දැන් අර ලී පෙට්ටි භාවිතන ප්‍රමාණය කරමු. කීයද එන්නේ? සම්පූර්ණ කීය තියෙන්නේ? දැන් නිෂ්පාදනය කරා කොච්චරද? 62.25යි. එයාගෙන් කොච්චරද? එයාගෙන් දරුවනේ දැන් 196ක් පාවිච්චි කරන්න පුළුවන්. 104 නාස්තිනේ. එහෙනම් 62.25න් 196ක් කියන්නේ කීයද? 59.76. දැන් කලින් කොච්චරද? කලින් 49.8යි පාවිච්චි කරන්න පුළුවන් උනේ. දැන් කොච්චරද? 59.76ක් පුළුවන්. අපි බලමු දරුවනේ මේ ගානේ තියෙනවා මෙන්න මෙහෙම නේ අහගන්නකො. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. B හිදී ලබාගත් විකුණුම් මිලකම අන්න ඒක රුපියල් 187.750ට තමයි විකුණන්නේ. විකුණුම් මිල අඩු වෙන්නේ නැහැ. 187.750ටම තමයි විකුණුම් මිලකම කෙසෙල් කිලෝග්‍රෑම් එකක් අලෙවි කළේ නම් ලී පෙට්ටිය භාවිතය නිසා ලබාගත හැකි ලාභ ප්‍රතිශතය. දැන් අපි බලමු දරුවනේ මේ 59.76 විකුණුම් මිල.
එහෙනම් ලැබිය හැකි ආදාය දැන් දරුවනේ කිලෝග්‍රෑම් මොන තියෙනවා ඇවරේජ් එකම කීයද 70යි පාවිච්චි කරලා 59.76 කීයද දරුවනේ එක කිලෝග්‍රෑම් එකක මිල 187.50යි වැඩි කරන්න කීයද එන්නේ රුපියල් 11205ක් වෙනවා හැබැයි කලින් කීයද දරුවනේ 11205ක් නේ රයිට් 11205ක් එනවා ඔන්න ඔය තමයි දරුවනේ ලැබිය හැකි ආදාය. හැබැයි අහනවා ඊට පස්සේ මොකන්ද? ඊට පස්සේ අහනවා දරුවනේ ලී පෙට්ටි භාවිතය නිසා ලබාගත හැකි ලාභ ප්‍රතිශතය. දරුවනේ ලාභ ප්‍රතිශතයනේ. ඔය 100 වැඩි කරන්න වෙනව නේද? ඔව් ලාභ ප්‍රතිශතය. කොට බලාගන්න දරුවනේ දැන් විකුණන්නේ කීයටද? 11205ට. හරි 11205 අතරේ එහෙම දරුවනේ පොඩි සින්නක් තියෙන මොකද්ද නිෂ්පාදන වියදම කීයද නිෂ්පාදන වියදම 6225යි බෙදීම මේ නිෂ්පාදන වියදමම තමයි එහෙනම් මේ තියෙන මොකක්ද දරුවනේ නිෂ්පාදන වියදම මේ උඩ තියෙන මොකක්ද දරුවනේ සුද්ධ ලාභයනේ මොකද 11205ක් ආවට මේ 6250 තමන්ගේ අතින් දාපු සල්ලිනේ මේ දරුවනේ විකුණලා ගන්න සල්ලි මේ අතින් දාන කියන්නේ මෙහෙල් ටික නිෂ්පාදනය කරන්න දාන සල්ලි එහෙනම් සුද්ධ ලාභය කියන්නේ මෙයාගෙන් අඩු කරන්න බෑනේ එහෙනම් මේ මොකක්ද තියෙන්නේ සුද්ධ ලාභය නේද දැන් අපි හිතමු කාමරේ ණයක් ගන්නවා රුපියල් 6225ක ණයක් ගන්නවා. එතකොට ඒ ණය ධර්මනේ මේ ඉහළ ටික විකුණලා ඒ ණය ගෙවන්න ඕනේ නේද? ඒ අදාළ කෙනාට. එතකොට 11250යි ඒ ප්‍රමාණය අඩු වුණාමනේ අතට හරි ගන්න එන්නේ. ළමයි 100 වැඩි කරන්න ඕනේ. ප්‍රතිශතයක් භාගයේ ප්‍රතිශතයක් කරන 100 වැඩි කරන්න ඕනේ. ළමයි 11225 6225 අඩු කරන්න. බෙදන්නේ 6225න් වැඩි කරන්න 100ෙන් උත්තරේ කීයද 180.72 උත්තරේ කීයද 180.72 හිතන්න දරුවනේ 6225 මේ නිෂ්පාදනය කරන කලින් ණය ගත්තා කියලා මම විකුණුවාට පස්සේ ඔයාලට ගෙවන්නම් කියලා ගන්නවා එහෙනම් මේ ප්‍රමාණය අඩු ගෙවන්න බෑ මොකද 11225ක් අතට හම්බුණා කියලා දරුවනේ මේක නොගව ඉන්න බෑනේ මේ දින නිෂ්පාදන වියදම පල්ලෙහාදී එහෙනම් වැඩි කරනවා 100 180.72 උත්තරේ